සියලු දෙනාටම සුබෝදෑසනක්. ලංකා රෙස්පොන්සිබල් කෙයා කවුන්සිලය මගින් සංවිධානය කරනු ලබන දැනුවත් කිරීම වැඩසටහන් මාලාවේ පස්වන සහ මේ වර්ෂයට සංවිධානය කරනු ලබන අවසාන වැඩසටහන අප මෙලෙස ඔබට ගෙනෙනු ලබනවා. අද දින වැඩසටහන සංවිධානය කිරීමට සහ පැවැත්වීමට ශ්‍රී ලංකා සබරගම විශ්වවිද්‍යාලයේ පරිසර හිතකාමී ව්‍යාපාර කළමනාකරණ පාඨමාලාව සහ MAS ක්‍රීඩා ආයතනයේ සමානුග්‍රහය සපයනු ලබනවා. අද දින වැඩසටහන සඳහා තෝරාගත් මාතෘකාව වනුයේ තිරසාර බව වාර්තාකරණය. එහෙම නැත්නම් අපි එකට කියන්නේ සස්ටේනබිලිටි රිපෝටිං. ආයතනික තිරසාර බව වාර්තාකරණය තුළින් කුළුල් පරාසයක විහිදුණු ආයතනික බලපෑම් සලකා බැලීමට ඉඩ සලසනු ලබන අතර මෙම පරාසයන් තුළට පාරිසරික, සමාජීය සහ ආර්ථිකමය සංරචක ඇතුළත් වෙනු ලබනවා. මේ මගින් ආයතනික වශයෙන් නැති ගැටලු අවදානම් සහ අවස්ථාවන් පිළිබඳව වඩාත් විනිවිද භාවයකින් කටයුතු කිරීමටත් තිරසාර සංවර්ධන ඉලක්ක කරා ළඟා වීමටත් සහ උපාය මාර්ගික තීරණ ගැනීමටත් ආයතන වලට ඉඩ ප්‍රස්තාව සපයනු ලබනවා. so එම නිසා මේ සම්බන්ධව තවදුරටත් ඔබ සමග දැනුම් බෙදා ගැනීමට අප හා සම්බන්ධ වන සම්පත්දායක මහතා හැඳින්වීමට පෙර වැඩසටහනේ පළමු අංගයේ ලෙස මෙම වැඩසටහන් මාලාවේ අරමුණ සහ ලංකා රෙස්පොන්සිබල් කෙයා කවුන්සිලය පිළිබඳව හැඳින්වීමට එහි වත්මන් සභාපතිවරයා ලෙස කටයුතු කරන සහ ජාතික පිවිතුරු නිෂ්පාදන මධ්‍යස්ථානයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කරනු ලැබූ ඉංජිනේර් සේනපීරිස් මහතාට මා ආරාධනා කරනු ලබනවා. සේනපීරිස් සර්. බොහොම ස්තුතියි චන්දිමාල්. පළමුවෙන්ම ලංකා රෙස්පොන්සිබල් කෙයා කවුන්සිලය මගින් පවත්වනු ලබන මෙම සැසිය සඳහා සහභාගී වන ඔබ හැමදෙනාම මෙයත් අපි පවත්වන්නේ මාර්ගස්ථ වශයෙන් අපට භෞතික කරන්න බැරි නිසා ඔබ හැමදෙනාම ඉතාමත් ආදරෙන් පිළිගන්නවා. I welcome all participants who are present today for this virtual workshop on sustainability reporting. මුලින්ම මම ස්තුතිවන්ත වෙනවා සබරගම විශ්වවිද්‍යාලයටත් ඒ වගේම MAS ක්‍රීඩා ආයතනයටත් මේ සඳහා අනුග්‍රහය දැක්වීම සම්බන්ධයෙන් හැම වෙලාවෙම ඔවුන් අප සමග පසුගිය වැඩසටහන්වලදී කටයුතු කරා. මූලික වශයෙන්ම මම කියන්න කැමති ලංකා රෙස්පොන්සිබල් කෙයා කවුන්සිලය ලෝකයේ තියෙන විශාලම ආයතනයක් වන රෙස්පොන්සිබල් කෙයා ලීඩර්ෂිප් කියන සංගමය ඒ සමාජිකයේ ඒ අරහා රෙස්පොන්සිබල් කෙයා කියන විශේෂ ලෝගෝ ඒක අපිට නිකුත් කරන්න පුළුවන් ලංකාවේ අපිට පමණයි. ඒක නිසා මම මුලින්ම ආරාධනා කරනවා යම්කිසි සමාගම් මෙතන නියෝජනය වෙනවා නම් දැනට ලංකා රෙස්පොන්සිබල් කෙයා කවුන්සිලේ සමාජිකයන් නොවන සමාජිකත්වය ලබා ගන්න ඔබට ඔබගේ සියලුම ලිපි ගණන්වලදී මෙම රෙස්පොන්සිබල් කෙයා මෙම ලෝගෝ එක භාවිත කරන්න පුළුවන්කම තියෙනවා. අපේ මූලික අරමුණ තමයි ප්‍රධාන වශයෙන් ලංකා රෙස්පොන්සිබල් කෙයා කවුන්සිලය රෙස්පොන්සිබල් කෙයා ලීඩර්ෂිප් ගෲප් කියන ඒ කණ්ඩායමත් මූලික වශයෙන් බලාපොරොත්තු වෙන්නේ රසායන ද්‍රව්‍ය හරහා සිදුවෙන පාරිසරික ඒ වගේම සිදුවෙන්න පුළුවන් ආරක්ෂමය ඒ වගේම සෞඛ්‍යමය ගැටලු වලට විසඳුම් ලබා දීම සඳහා ඒ කියන්නේ කෙලින්ම ඒවා අවම කිරීම සඳහා අවශ්‍ය අනුග්‍රහය දැක්වීම සහයෝගය දැක්වීම තාක්ෂණය මගින් දැනුවත් කිරීම මගින් අපිට පුළුවන්කම තියෙනවා මේ හරහා අපේ ආයතන තුල වර්ධනයක් ඇති කරන්න. අපේ මේ ආයතනවල ඇති කරන වර්ධනය පිටට පේන්නේ කොහොමද? ඒ සඳහා තමයි ලෝකේ පුරාම අද පවතින්නේ විවිධ ආකාරයට සස්ටේනබිලිටි රිපෝටිං තිරසාරත්ව වාර්තාකරණය කියලා. මේ වාර්තාකරණය හරහා අනිත් අය දැනගන්නවා. ප්‍රධාන වශයෙන්ම ගැනුම්කරුවන් වෙන්න පුළුවන්, අපේ බැංකුකරුවන් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් අපගේ පාරිභෝගිකයන් වෙන්න පුළුවන්. මේ සියලු දෙනාම දැනගන්නවා මේ ආයතනය සම්බන්ධයෙන්. ඒක නිසා මේ තිරසාරත්ව වාර්තාකරණය ඉතාමත්ම වැදගත් මාතෘකාවක් වෙනවා. ඉදිරි අවුරුදු කිහිපය ඇතුළත මෙම තිරසාරත්ව වාර්තාකරණය ලංකාව තුළ අනිවාර්ය වීමේ ප්‍රවණතාවයක් තියෙනවා. දැන්ටත් ඒ ගැන කතා කරගෙන යනවා. ඔබ දැනටත් එක්තරා මට්ටමකට වාර්තාකරණයක් කරනවා නොදැන වුණත් බොහෝ ආයතන තමුන්ගේ
පාරිසරික බලපත්‍රය ලබා ගැනීමේදී තොරතුරු සම්පාදනය කරනවා පරිසර මධ්‍යම පරිසර අධිකාරියට. ඉදිරි කාලයේදී මේ මධ්‍යම පරිසර අධිකාරියෙන් ලබා ගන්නා තොරතුරු තිරසාරත්ව වාර්තාකරණයේ හරහා ඒ කියන්නේ සස්ටේනබිලිටි රිපෝට් එක කරා වෙන්න ඉඩකඩ තියෙනවා. දැන්ට ඒ ගැන කටයුතු සිදු වෙමින් යනවා. ඉතින් ඒ නිසා මම හිතනවා අද දවසේ මේ කතා තීරණය කරපු මේ මාතෘකාව ප්‍රධාන වශයෙන් රංග දිසන් මහත්මයා මේ ඉදිරිපත් කරන යන තොරතුරු ඔබට ඉතා වැදගත් වේවි. මොකද මේ ගැන දැනුවත් වෙලා මේ ගැන තියෙන සියලුම තොරතුරු අවබෝධ කරගත්තාන් පස්සේ ඔබට පුළුවන් වේවි මේ තියෙන විවිධ තිරසාර්ථ වාර්තා කරන සස්ටේනබල් රිපෝටිං මෙකැනිසම්ස් කීපයක් ලෝකේ පුරා තියෙනවා. ඒ සියල්ල පිළිබඳ අවබෝධයක් ලබාගෙන ඒ අවබෝධය තුළින් තමුන්ට වඩා සුසු වාර්තාකරණය සොයාගන්න. නමුත් ලංකාවේ තියෙන තිරසාරත්ව වාර්තාකරණය නොමිලේ ආයතන වලට කරන්න පුළුවන්. දැනට හොඳම වාර්තාකරණය කරන ආයතන වලට සම්මානයක් පිරිනැමෙනවා ජනාධිපතිතුමාගේ අතින්. අපේ තියෙන හරිත සම්මාන උළෙලේ හරිත සම්මාන උළෙලේදී ඉතින් මම වැඩිදුරටත් කතා කරන්නේ අද දවසේ අපිට සම්පත්දායක වශයෙන් ඉදිරිපත් වෙලා ඉන්න රංග දිල්ෂාන් මහත්මයාට මගේ ස්තුතිය පුද කරනවා. ඔහු අප කවුන්සිලේ විධායක සභිකයෙක්. ඔහු ඒ වගේම ඉතාමත්ම සාර්ථකව MS ක්‍රීඩා ආයතනයේ වැඩ කරන ඉහළ නිලධාරියෙක්. ඉතින් ඔහුට මේ පිළිබඳ තියෙන මනා දැනුම ඔබ සමග බෙදා ගන්න ඔහු ඉදිරිපත් වෙලා තියෙනවා. ඔබ සමහරලාට මම ආරාධනා කරනවා ඔහුගේ ඒ දැනුම ලබාගෙන අනාගතයේදී තමුන්ගේ ආයතන තුළ මෙම තිරසාරත්ව වාර්තා කරන ක්‍රමවේදය සස්ටේනබල් රිපෝටිං ක්‍රියාත්මක කරන්න කටයුතු කරන්න කියලා. අද දවසේ වැඩගත් ඉතාම සාර්ථක වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි. බොහොමත්ම ස්තුතියි ෂේන පීරිස්. මම ඊළඟට අද දින වැඩසටහනේ ප්‍රධාන සම්පත්දායක මහතා ලෙස කටයුතු කරනු ලබන එරංග දිල්හන් මහතාව අපේ වැඩසටහනට සාදරයෙන් පිළිගන්නවා. ඒ වගේම ඔහු දැනට MS ක්‍රීඩා ආයතනයේ තිරසාර ව්‍යාපාර සම්බන්ධ ප්‍රධාන කළමනාකාරී ධූරය ඔබවනු ලබනවා. ඔහු ගැන කෙටියෙන් සඳහන් කළහොත් ඔහු මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ගෞරව උපාධියක් ලබාගෙන ප්‍රථම උත්පාදීය විදිහට ඔහු ලබාගෙන තිබෙනවා. ඒත් එක්කම ඔහු එම විශ්වවිද්‍යාලයේම වෘත්තීය සුරක්ෂිතතාව සහ සෞඛ්‍ය කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි පාඨමාලාවක්ද ලබා තිබෙනවා. එරංග දිල්හන් මහතා දැනට එක්සත් රාජධානියේ බටහිර ලන්ඩන් විශ්වවිද්‍යාලයේ MBA පාඨමාලාව හදාරමින් සිටින අතර ඔහු විශාල සංවිධාන හා ආයතන විශාල ප්‍රමාණයක් සමග සම්බන්ධ වී ඔහු කටයුතු කරනවා. ඉතින් ඒ වගේම ලංකා රෙස්පොන්සිබල් කෙයා කවුන්සිලෙහි විධායක කමිටු සමාජිකයෙකු ලෙසද එරංග දිල්හන් මහතා කටයුතු කරනවා. ඉතින් වැඩසටහනේ මූලික අංගය වෙත පිවිසීමට පෙර සහභාගී වන ඔබ සියලු දෙනාටම කෙටි දැනුම් දීම් කීපයක් තියෙනවා. වැඩසටහන අතරතුර ඔබගේ මයික්‍රොෆෝන ඕෆ් කරලා තියාගන්න. ඒත් එක්කම ඔබට තියෙන ප්‍රශ්න ගැටලු ඔබට chat box එකට යොමු කරන්න පුළුවන්. අපි එහෙම නැත්නම් ඔබට ඔබගේ ප්‍රශ්න අවසානයේ ඍජුව යොමු කිරීමටද අපි අවස්ථාව ලබා දෙනවා. එම නිසා අපි නැවතත් ඉල්ලා සිටිනවා ඔබගේ මයික්‍රොෆෝන ඕෆ් කරලා තියාගන්න වැඩසටහන අතරතුර. ඉතින් මම දැන් තවදුරටත් කාලය මිඩංගු කරන්නේ නැතුව එරංග දිල්හන් මහතාට ආරාධනා කරනවා වැඩසටහන ඉදිරියට කරගෙන යාමට. බොහොම ස්තුතියි චන්දිමල් මහත්තයා. අපි දැන් පටන් ගන්න යන්නේ මාතෘකාව අපි කතා කරපු දැනට සේනස ඉන්ට්‍රොඩක්ෂන් එකක් දුන්නා. ඔයගලන්ට කොහොමද මොකක්ද සස්ටේනබිලිටි රිපෝටින් සහ ඒක ලංකාවේ කොහොමද ඉස්සරහට ව්‍යාප්ත වෙන්න යන්නේ ඒකේ අවශ්‍යතාවය කියන එක. මේ සබ්ජෙක්ට් එක ගත්තාම ටිකක් සමහර වර්ඩ්ස් මම දන්නේ නැහැ අතනම සිංහල වචන එන්ද සමහරට ඉංග්‍රීසි වචන පාවිච්චි කරන්න මම පුළුවන් තරම් උත්සාහ කරන්නම් පැහැදිලි වෙන විදිහට කියා දෙන්න. අපි පටන් ගමු ඉස්සෙල්ලාම මොකද්ද මේ සස්ටේනබිලිටි රිපෝටින් කියන්නේ? සමහර අයට
පැහැදිලි නැතිවද සමහර අය අහලා ඇති මොකක්ද ඇත්ත රිපෝටින් කියන්නේ අපි රිපෝට් කරන නොයෙකුත් දේවල් ආයතනයක් ඇතුලේ සමහර විට ඉන්ටර්නලි අපේ නොයෙකුත් රිපෝට්ස් තියනවා වෙන්න පුළුවන් අපි සමහර වෙලාවට performance report කරනද අපි බලමු මොනවද මේ sustainability reporting කියන්නේ ඊට අමතරව කොහොමද ඒක ඉවෝල්ව් වෙලා තියෙන්නේ දැනට මොකක්ද ඒකෙන් ඇත්තටම ඇයි අපි ඒක රිපෝට් කරන්න ඕනේ මොකක්ද අවශ්‍යතාවය බිස්නස් එකක් ගත්තොත් ඕගනයිසේෂන් එකක් ගත්තොත් මොන ආකාරයේ බලපෑමක්ද තියෙන්නේ මොකක්ද ඒකේ ලැබෙන වාසිය සහ නීතිමය පැත්තෙන් මොනවද තියෙන අවශ්‍යතාවයන් ඒ වගේම කොහොමද මේ රිපෝටින් කියන එක යූස් කරගන්න පුළුවන් වෙන්නේ ටූල් එකක් විදිහට අපේ ඩෙවලොප්මන්ට් එකට ඕගනයිසේෂන් එක පැත්තෙන් ඊට අමතරව අපි කතා කරනවා ලෝකයේ දැනට පවතින සහ ලංකාවේ පවතින ස්ටෑන්ඩඩ්ස් මොනවද රිපෝට් කරන්න ඩිෆරන්ට් ස්ටෑන්ඩඩ්ස් තියෙන ස්ටෑන්ඩඩ්ස් වලින් මොනවද අපි කරන්නේ කියන එක චන්දිමල් ඔයාට පුළුවන් ද මට කන්ෆර්ම් කරන්න ඔයාට ස්ලයිඩ් එක පේනවද කියලා ඔව් මිස්ටර් රංග අපිට පේනවා right අපි පටන් ගමු sustainability reporting කියන්නේ මොකක්ද කියන එක. reporting කියන එක ඒක ඇත්තටම අපි සාමාන්‍යයෙන් ලෝකේ පාවිච්චි කරන වචනයක් ESG කියලා. ඒ කියන්නේ environmental, social and governance. ඔන්න වචන තුන බේස් කරගෙන තමයි වකාර sustainability reporting කියන එක දැනට ලෝකේ පාවිච්චි කරන්නේ ESG reporting කියලා. ඒතර ඒකෙදි මොකක්ද ඇත්තටම කරන්නේ? එකක් disclose එකක්. disclose කරනවා කියන්නේ අපි හෙලි කරනවා අපේ ආයතනය විද්‍යාවට නිෂ්පාදනය කරන භාණ්ඩයක් හරි එහෙමද අපි සේවා සපයන ආයතනන සේවාව කරන ආයතනයක් විදිහට අපේ ස්කෝප් එක ඇතුලේ අපි වැඩ කරන පරිසරය ඇතුලේ ස්කෝප් එක ඇතුලේ අපි කොහොමද වැඩ කරන්නේ විශේෂයෙන්ම පාරිසරික පැත්තෙන් සමාජීය පැත්තෙන් සහ අපේ ඒ පැත්තෙන් තියෙන අවදානම අඩු කරන්න මොන වගේ දේවල්ද අපි කරන්නේ මොන වගේ අවදානම්ද අපේ තිබෙන්නේ මොනවද අපි හරියට කරලා තියෙන්නේ මොනවද අපි වැරදියට කරලා තියෙන්නේ මොනවද අපි ඉම්ප්‍රූව් වෙන්න ඕනේ ඒ වගේ ටිකක් හොලිස්ටික් විදියට බ්‍රෝඩර් විදියට පුළුල් ආකාරයෙන් අපි ගැන ලෝකයට කියා දෙන. ඒකත් අපේ ස්ටේක් හෝල්ඩර්ස්ලට අපි ඒක එක්ස්ප්‍රස් කරන ආකාරයක් තමයි රිපෝටින් කියන්නේ. එතකොට එතනදී රිපෝට් කරන එක අතකින් අවදානම. මොකද මම හිතුවොත් දැන් අපි කවුරු හරි ඉන්ඩිවිජුවල් කෙනෙක් අපි පුද්ගලයෙක් විදියට අපි කිව්වොත් එහෙම අපි මෙන්න මෙහෙම කෙනෙක් මෙන්න මේ වගේ කැරක්ටර්ස් අපි ගාව තියෙනවා. මෙන්න මේ වගේ දේවල් තමයි අපි කරන්නේ කියලා. හැබැයි අපි පොඩ්ඩක් හරි එක ඩීවියේට් කළොත් තා කෙනෙක් ඇඟිල්ල දික් කරන්න පුළුවන්. ඔයාවම කිව්වට ඔයා මෙදා මෙහෙම වුණානේ. එහෙම නැත්නම් ඔයා එදා නම් කියලා තිබ්බේ මෙහෙමයි ඔයා ගැන. ඒ වුණාට දැන් ඔයාගෙන් පේන්නේ මේ වගේ දෙයක්. එතකොට මේක සාමාන්‍යයෙන් ඩිස්ක්ලෝෂර් කියන එක එච්චර පහසු කාර්යයක් නෙමෙයි. මොකද අපි දෙයක් ඩිස්ක්ලෝස් කරාට පස්සේ ඒක වැරදුනොත් ඒක චැලෙන්ජ් කරන්න ගොඩක් කට්ටිය ඉන්නවා. ඒක මීඩියා වෙන්න පුළුවන්, කන්සියුමර්ස්ලා වෙන්න පුළුවන්. ඒකෙන් ලොකු අභියෝගයක් අවදානමක් තියෙනවා අපි රිපෝට් එහෙම ඩිස්ක්ලෝස් කරන්න යනකොට අපේ භාණ්ඩයක් ගැන හරි සේවාවක් හරි ගැන එහෙම අවදානමක් තිබෙනවා. හැබැයි රිපෝට් කරන එකේ වාසිය තමයි එහෙම කරන්න තරම් අපිට කොන්ෆිඩන්ස් එකක් එහෙම නැත්නම් විශ්වාසයක් තියෙනවා කියන්නේ අපි ඇත්තටම දෙයක් කරන්නේ මීනින්ග්ෆුල් විදිහට. එහෙම නැත්නම් අපි ඇත්තටම මේකට එෆර්ට් එකක් දානවා කියන එක. නැතුව දෙයක් අපි දැන් ලෝකේ දැනට යනවා ඔයගොල්ලෝ සමාට ආහාර ඇති ග්‍රීන් වොෂින් කියලා. සස්ටේනබිලිටි වලට අපි ග්‍රීන් වොෂින් කියලා කියන්නේ ඇත්තටම පෙන්නනවා සමහර දේවල් අපි කරනවා පරිසරය වෙනුවෙන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සෝෂල් පැත්තෙන් වෙන්න පුළුවන්. ඒ කරන දේවල් ඇත්තටම කළාට ඒවා මේ එහෙම කළාට ඇත්තට මේ ආයතනයක් විදිහට ඒක ප්‍රයොරිටි එකක් නෙවෙයි. ඒක අනිත් හිඩන් පැත්තක් තියෙනවා. ඉස්සරහා මෙහෙම තිබ්බට පිටිපස්සේ නොයෙකුත් දේවල් තියෙනවා. අපි ඒකට කියනවා ග්‍රීන් වොෂින් කියලා. සස්ටේනබිලිටි රිපෝටින් කියන්නේ ග්‍රීන් වොෂින් එකක් නෙමෙයි. ඒ කියන්නේ අපි ඒකට කරන විදියක් තියෙනවා. විද්‍යාත්මක ක්‍රමවේදයක් තියෙනවා රිපෝට් කරන. ඉතින් මේක ඇත්තටම ලේසි වැඩක් නෙමෙයි. ආයතනයක් ගත්තොත් අපි රිපෝට් කළොත් හෙට අපිට අභියෝගයක් එන්න පුළුවන්. සමහර විට අපි රිපෝට් කරනකොට මේකෙදි අපිට හැම වෙලෙම හොඳම රිපෝට් කරන්න බෑ. අපි සමහරට 100ක් හොඳට කරනවා වෙන්න පුළුවන්. එකක් අපිට වැරදෙන්න පුළුවන්. එක්සැම්පල් එකක් විදිහට let's say අපේ legal requirements අපි meet කරන්නේ නැහැ waste oil discharge වල එක quarter එක. simple example. හැබැයි අපි හරියට organisation එක transparent නම් sustainability reporting වලට අපිට ඒක හෙලි කරන්න පුළුවන්. අපි ඒක හෙලි කරනවා. හැබැයි හෙලි කිරීම තුළ අවදානමකුත් අපි ගන්නවා. ඒ තමයි ඒක consumer වැදෙන විදිහ වෙනස් වෙන්න පුළුවන්. ඊට පස්සේ අපේ competitors ලගෙන් advantage එකක් ගන්න පුළුවන්. හැබැයි අපිට ඒ තරම් confidence එකක් තියෙනවා කියන්නේ අපි ආයතනයක් විදිහට open අපි ආයතනයක් විදිහට විවෘතයි
කෙනෙකුට අපි මොනවද කරන්න කියලා ෂෙයා කරන්නත් ඒ වගේම ඒක තුලින් අපිට තියෙනවා විශ්වාසය බිල්ඩ් කරන්න පුළුවන් අපිට ඉන්න ඔක්කොම ස්ටේක් හෝල්ඩර්ස්ලට. ඉතින් මෙතනදී ප්‍රධාන වශයෙන් ලෝකේ ඔයගොල්ලෝ දන්නවා ඇති ෆයිනෑන්ෂල් රිපෝටින් කියන එක හුඟක් කම්පැනිස් වලින් කරන විශේෂයෙන්ම අපි ලිස්ටඩ් කම්පැනිස් ගත්තොත් ලංකාවේ ෆයිනෑන්ෂල් රිපෝටින් කරනවා ක්වාටර්ලි ඒගොල්ලෝ ෆයිනෑන්ෂල් රිපෝට්ස් කරනවා කොලම්බස් ටෙක් එක්ස්චේන්ජ් එකට for example ඒගොල්ලෝ එහෙම කරනවා. ඒ වගේ ලෝකේ නොයෙකුත් ෆයිනෑන්ෂල් රිපෝටින් සාමාන්‍යයෙන් කොමන්ලි අපිට දකින්න ලැබෙනවා. ESG reporting කියන එක environment social and governance කියන මොකද අපි sustainable කියන organisation and long term පැත්තෙන් ගත්තොත් ඒක financial විතරක් නෙමෙයි අපි අද financially අපි හොඳ වෙන්න පුළුවන් ඒට අපිට ලැබෙන environmental impact එකක් ඉඳ අපිට factory එකක් හරි අපි operate කරන organisation එක සම්පූර්ණයෙන්ම relocate කරන්න වෙන්න පුළුවන් එහෙම නැත්නම් organisation එකේ අපේ product එක consumers reject කරන්න පුළුවන් හරි ඒතර සමාජයට වෙන බලපෑම මොකද අපි community එක මොකක් හරි ප්‍රශ්නයක් ඇති වුණොත් ඒකත් ඒ වගේම බලපන්න අපේ එම්ප්ලොයිස්ලා අපිව රිපියුස් කරන්න ගත්තොත් ඒ වගේ වෙන්න පුළුවන්. ඒ හින්දා මේ ආයතනයක් විදිහට ගත්තා බලන්න ඕනේ බ්‍රෝඩ් විදියට. ඒ බ්‍රෝඩ් විදියට බලලා ඒක report කරන්න කියන එක තමයි මේ ESG reporting එහෙම නැත්නම් sustainability reporting කියලා කියන්නේ. එතකොට sustainability reporting එක ටිකක් මම කිව්වා වගේ ඒක organisation එකක පැත්තෙන් ගත්තාම ඒක දෙනවා organisation එකට organisation එක කරන වැඩ හින්දා එහෙම නැත්නම් activities processes හින්දා ඒකට සිදුවෙන impacts මොනවද environment පැත්තෙන් impact වෙන්න පුළුවන් social පැත්තෙන් impact වෙන්න පුළුවන් ඊට economic පැත්තෙන් impact වෙන්න පුළුවන් මේ impacts මොනවද කියලා identify කරලා ආයතනයක් විදියට ඒවා පාලනය කරන්න එහෙම නැත්නම් impact එක positive impacts වැඩි කරන්න අපි මොනවද කරන්න කියලා පෙන්වන්න පුළුවන් ලැබෙන අවස්ථාවක්. මේ report එකක් කරන්න ගද්දී ලැබෙන හොඳම වාසිය තමයි අපි identify කරන අපිට තියෙන අවදානම් මොනවද? නැත්නම් අපිට තියෙන opportunities මොනවද? උගක් ආයතන අපි හිතමු මගේ මම කරන්නේ FMCG sector එකේ අපි හිතමු මේ beverage soft drinks කරනවා කියලා. ඒතර අපි සමහර විට පාවිච්චි කරනවා plastic. ඒතර plastic container එක යනවා consumer පැත්තට. ඒතර consumer එක සමහර විට disposal එක හොඳට කරන්නේ නැහැ single use plastic එක for example. එතකොට මම sustainability report කරනවා නම් මම දන්නවා මෙන්න මේ impact එක මගේ product එකකින්ද life cycle එකේ කොතන හරි වෙනවා. ඒතකොට impact එක මට risk එකක්. මොකද මම මගේ brand name එක තියෙන logo එක තියෙන bottle එක තමයි යන්නේ සමහර විට water canal එකකට. එහෙම නැත්නම් beach එකකට යන්නේ. එතකොට මගේ brand name එකට negative impact එකක් තියෙනවා. ඒතකොට ඒක මම ආයතනයක් විදිහට බලන්න ඕනේ. එහෙමනම් මොකද්ද මගේ වගකීම මේක වෙනස් කරන්න පුළුවන්. සමහරට alternative packaging material එකකට මම යනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි ඒවා consumer ගෙන් collect කරගන්න පුළුවන් විදියක් හදනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ ගන්න bottle එක හරි මොකක් හරි අපි මොනවා recycle කරන material එකකින් එහෙම නැත්නම් recycle කරපු දෙයකින් හදනවා වෙන්න පුළුවන්. ඒතර ඒ වගේ opportunities මට පේන්නේ මම අර අවදානම දැක්කින්ද. අවදානම දකින්නේ මොකද මම report කරන්න ගියේ. මම report කරන්න යන්නේ නැත්නම් මම මොක දකින්නෙත් නැහැ මම මොක හිතන්නෙත් නැහැ. මම සාමාන්‍ය විදිහට මගේ වැඩේ කරා යනවා. ඒතර බිස්නස් එකට ඉම්පැක්ට් එකක් එදි තමයි දකින්නේ. ඒතර එහෙනම් මේක රිපෝටින් කියන එක නිකම් මේ රිපෝට් එකක් එළියට දාන එක නෙමෙයි. මේක සාමාන්‍ය ස්ට්‍රැටජික් ටූල් එකක් විදිහට පාවිච්චි කරන්න කියන එක තමයි ගයිඩ්ලයින්ස් වල තියෙන්නේ. ඒතර ඒක හරියට යූස් කරනවා නම් මේක අපේ ආයතනයේට අපිට වාසියක් බවට පත් කරගන්න පුළුවන්. මේක නැතුව කාට හරි කියනවාට රිපෝට් එකක් යවනවා හරි මොකක් හරි අපි අවෝඩ් එකක් ගන්න විතර රිපෝට් කරනට වඩා වෙනස් විදිහකට අප්‍රෝච් එකකට යන්න පුළුවන්. එතකොට මේ ESG කියන ටර්ම් එක ඇත්තටම 2004 දී විතර තමයි හුඟක් කොමන්ලි ලෝකේ පාවිච්චි කරන්න ගත්තේ. ඒ කාලේ ඉවෙන්ට් සෙක්‍රටරි හිටපු කොෆි ආනන් කියන මාත්‍යාගෙන් තමයි කෙලියට ආවේ. ඊට පස්සේ හුඟක් වාර්තාවයන් ඒ වගේ ඉන්වෙස්ටිගේෂන් ඉවැලුවේෂන්ස් කරලා තියෙනවා. එතකොට ඒකෙන් අයිඩෙන්ටිෆයි කරලා තියෙනවා මේක බිස්නස් එකකට ප්‍රයොරිටි එකක් සහ මේ වගේ ESG කියන එක ફોකස් කරන්න ඕනේ එකක්. අපි මනි එක විතරක්ම ફોකස් කරලා බෑ. එතකොට ඒකටත් එක්ක අලයින් වෙන්න එහෙම කරපු කට්ටිය තමයි ජයග්‍රහණය කරන්න කියන එක තමයි හුඟක් රිසර්ච් ආටිකල්ස් ඒ වගේම හුඟක් ඉන්ඩස්ට්‍රි සර්විස් කරපු event රිවීල් වෙලා තියෙන්නේ. ඉතින් අපි බලමු මේ sustainability reporting වැදගත් වෙන්නේ ආයතනයක් පැත්තේ. ඉම්පෝටන්ස් එක මම ආයතනයක් වැඩ කරනවා නම් සහ මම ආයතනයක් නියෝජනය කරනවා නම් මොකක්ද ඇත්තටම මේකේ තියෙන වැදගත්කම?
ඕගනයිසේෂන් එකක් ගත්තාම අපිට පුළුවන් අපිට නොයෙකුත් ඩිරෙක්ෂන් වලට යන්න පුළුවන්. මේ ඩයග්‍රෑම් එකේ පේනා වගේ අපිට නොයෙකුත් දිශාවකට යන්න පුළුවන්. සමහරවිට අපි අනිත් පැත්තට යනවා. ඒ කියන්නේ අපි දැන් හොඳට මෙච්චර කල් ප්‍රෝග්‍රස් වෙලා තියෙන ඕගනයිසේෂන් එක. හැබැයි අපි හරි ඩිසිෂන් එක ගත්තේ නැත්නම් අපි සමහරවිට ආපස්සට යනවා. අපි මාකට් ග්‍රෝත් එක හොඳට තිබිලා අපි ඉස්සරහට වෙලා සමහර ආයතන ඔයගොල්ලෝ අහලා ඇති දැකලා ඇති ඉහළටම ගිහිල්ලා පස්සේ නොයෙකුත් ප්‍රශ්න මත නොයෙකුත් වැරදි තීරණ මත ඒගොල්ලන්ට සමහරට සම්පූර්ණ මාකට් එකම නැති වෙලා වෙන්න පුළුවන්. ඒ වගේ වනතරම් උදාහරණ ලෝකේ තියෙනවා. එතකොට සමහර ලාවට අනිත් එක තමයි අපි දන්නේ නැහැ අපි මොකද්ද ફોකස් කරන්න ඕනේ කියලා. දැන් හුඟක් වෙලාවට අපි අර ටික් ද බොක්ස් වගේ මේ දේවල් කළොත් කියලා අනිත් කෙනෙක් කරන එක බලලා කරනවා වෙන්න පුළුවන්. ESG රිපෝටින් වල වෙන සස්ටේනබිලිටි රිපෝටින් වල වැදගත්කම තමයි අපිට හරි ස්ට්‍රැටජික් ඩිරෙක්ෂන් එක ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපි තුම අල්ලපු කැම්පේන් එහෙම නැත්නම් පත්තරය දක්වන අපි කැම්පේන් එකක් ඒගොල්ලෝ ඉන්වෙස්ට් කරලා තිනවා සෝලාර් වලට. හැබැයි අපේ ප්‍රශ්නේ සමහරවිට ඉලෙක්ට්‍රිකල් එනර්ජි වලට වඩා වෙන සෝස් එකක තමයි අපිට ප්‍රශ්නේ තියෙන්න පුළුවන්. හැබැයි අපි අරකම කොපි කරන්න ගියොත් අපි හරි ඩිරෙක්ෂන් එකේ යන්නේ නැති වෙන්න පුළුවන්. ඊට පස්සේ අපි සමහර වෙලාවට අපි දන්නේ නැහැ අපේ ඉන්ඩස්ට්‍රි එකට රිලේටඩ් ඉස්සරහට වෙන්න පුළුවන් ග්ලෝබල් ට්‍රෙන්ඩ්ස් මොනවද? මොනවද අපිට තියෙන අවදානම් මොනවද? ඒකට හරි ඩිරෙක්ෂන් එක හොයාගන්න පුළුවන් කියන එක තමයි ESG reporting වල sustainability reporting වල පළවෙනි එක. මොකද අපි දන්නා කොහෙටද යන්න ඕනේ කියන එක. clear strategy එකක් තියෙනවා. මොකද අපි මේ strategy එක මොකද මේ reporting කියන එකේදී ප්‍රධාන වශයෙන්ම කරන්නේ අපි හෙලි කරන අපිට තියෙන අවදානම් මොනවද? risk මොනවද? අපිට තියෙන opportunities මොනවද? එතකොට අපි opportunities maximize කරගන්න grab කරන්න සහ අවදානම් අවම කරන්න අපි මොනවද බිස්නස් එක විදියට ස්ට්‍රැටජිස් විදියට එන්නේ කියන එක. ඒතර ඒක අපි හෙලි කරන්න. ඒක අපි එෆර්ට් එකක්. ඒ එෆර්ට් එක දානකොට අපි දන්නවා හැමෝම මෙන්න මේකට තමයි අපි ફોකස් කරන්න ඕනේ කියලා. නැත්නම් අපි හිතන දේවල් කරන එකෙන් වළක්ව ගන්න පුළුවන් රිපෝටින් වලට ගියාම පළවෙනි එක. දෙවෙනි එක තමයි කමියුනිකේෂන් එක අපි ඉම්ප්‍රූව් වෙනවා ස්ටේක් හෝල්ඩර්ස්ලා විදියට. මොකද නැත්නම් සමහර විට කතා වලින් තමයි ඕගනයිසේෂන් එකක් ගැන යන්නේ. අපි කරන හරියදී හරියට සමහරක් වෙලාවට දකින්නේ නැති වෙන්න පුළුවන්. එතකොට අපි ඇයි මේක කරන්නේ කියන එක දන්නේ නැත්නම් අපි සමහර දෙයකට ඉන්වෙස්ට් කරනවා වෙන්න පුළුවන්. අපි තුම අපි ආයතනේ ඉන්වෙස්ට් කරනවා හුඟක් දේවල් වලට ඩිසේබල් කට්ටියව ආයතන ඇතුළට ගන්න. ඒතර ඒකට අපි හුඟක් වෙලාවට ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් බිල්ඩ් කරන්න ඕනේ. මොකද සාමාන්‍ය ෆැක්ටරි එකකට ඩිසේබල් කෙනෙකුට වැඩ කරන්න බෑ. ඒතර අපි ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් බිල්ඩ් කරන්න අපි නොයෙකුත් දේවල් කරනවා. හැබැයි අපි කමියුනිකේට් කරේ නැත්නම් ඩිසේබල් ඉන්න කමියුනිටි කට්ටිය දන්නේ නැහැ මෙහෙම දෙයක් තියෙනවා මේව ඔපචුනිටිස් අපේ ආයතන ඇතුලේ තියෙනවා කියලා. ඒ වගේම කමියුනිටි එක දන්නේ නැහැ මේ ආයතනේ මෙච්චර එෆර්ට් එකක් දාලා තියෙනවා ඩයිවර්ස් කල්චර් එකක් ක්‍රියේට් කරන්න. ඉන්ක්ලූසිවිටි කියන එක ක්‍රියේට් කරන්න කරලා තියෙනවා කියලා. ඒ එක්සැම්පල් එකක්. ඒ වගේම තමයි එන්වයරන්මන්ට් පැත්තෙන් ගත්තොත්. එතකොට රිපෝටින් එකක් ආවම රිපෝට් කියන එක සාමාන්‍යයෙන් මේ සිස්ටම් රිපෝටින් කියන එක පබ්ලික්ලි අවේලබල්. ඒ කියන්නේ ඕන කෙනෙකුට ඉන්ට්‍රස්ට් එක තියෙනවා නම් ඒක බලන්න පුළුවන්. එතකොට එහෙම තියෙන රිපෝට් එකක් තිබ්බාම ඒ රිපෝට් එකේ ක්ලියර්ලි මෙන්ෂන් කරනවා මොනවද අපේ ස්ට්‍රැටජිස් මොනවද අපි කරන්නේ what went wrong what went right විදියට. එතකොට කමියුනිකේෂන් එක ඒක උගක් ස්ටේක් හෝල්ඩර්ස්ලා ගත්තාම කස්ටමර්ස්ලා වෙන්න පුළුවන්. ඒතකොට කස්ටමර්ස්ලා ගත්තොත් ඒගොල්ලන්ට ලොකු ට්‍රස්ට් එකක් බිල්ඩ් වෙනවා. මෙන්න මේ කියන පාර්ට්නර් නැත්නම් මේ කියන සප්ලයර්ගෙන් අපිට හොඳ ඒගොල්ලන්ගේ එෆර්ට් එක මෙහෙමයි මෙන්න මේවා තමයි ඒගොල්ලෝ කරන්නේ. එහෙනම් ඒගොල්ලන් එක්ක අපිට ලොන් ටර්ම් වැඩ කරන එක ඇත්තටම වාසියක් කියනවා. ඊට තව ස්ටේක් හෝල්ඩර් කෙනෙක් ඉන්න පුළුවන් ලීගල් ඔතොරිටිස්. ඔය ලීගල් ඔතොරිටිස් වලට උනත් කන්ෆිඩන්ස් එකක් තියෙනවා මෙන්න මේ දේවල් මේගොල්ලෝ කරනවා. ඒ කියන්නේ රිපෝට්ස් ඩිස්ක්ලෝස් කරනවා මෙච්චර එෆර්ට් එකක් දාන හින්දා ආයතනයක් විදිහට ඒගොල්ලන්ට අපි ගැන වොරි වෙන්න දෙයක් නැහැ. ඒතකොට ඒකෙන් ආයතනයටත් හොඳයි. ඒ වගේම ස්ටේක් හෝල්ඩර්ස්ලටත් සැටිස්ෆැක්ෂන් එකක් තියෙනවා. එම්ප්ලොයිස්ලා ගත්තත් ඒගොල්ලොත් දන්නවා මගේ ආයතනේ මෙහෙම රිපෝට් කරනවා මෙන්න මේ දේවල් තමයි කරන්නේ. ඒත් ආයතන ඇතුළේ සහ පිටතට ෆැමිලි මෙම්බර්ස්ලටත් බලන්න පුළුවන්. කමියුනිටි එක ගත්තත් ඒ වගේ. even competitors suppliersලා ඒ හැමෝගෙම confidence එක build වෙනවා සහ ඒගොල්ලෝ දන්නවා මොනවද කරන ආයතනේ කොහොමද කරන්නේ මොනවද තියෙන challenges කොහොමද අපිට contribute කරන්න පුළුවන් long term sustainability එකට කියන්නේ. එතකොට මේ Unilever එකෙන් කළා 2017 වල global survey එකක්. ඒ survey එකේ බැලුවේ consumers ලගේ interest එක කොහොමද ඒගොල්ලෝ ගන්න භාණ්ඩ හා සේවා වලට especially ඒ ගන්න භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන ආයතන මත ඒවා බ්‍රෑන්ඩ්ස් වලින් කරන දේවල් කොච්චර දුරට ඒගොල්ලෝගේ decision making වලට යනවද කියන. ඒ කියන්නේ consumer කෙනෙක් product එකක්
බයි කරන අපි අඳුමක් බයි කරන පර්චේස් කරනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මොබයිල් ෆෝන් එකක් පර්චේස් කරනවා වෙන්න පුළුවන්. කැමරට යමක් ගන්නවා වෙන්න පුළුවන්. ඒ ඩිසිෂන් රෙස්ටොරන්ට් එකකට යනවා පුළුවන්. ඒ වගේ ඩිසිෂන් එක මේක් කරන්ද එහෙම ඩිසිෂන් එකක් මේක් කරන්න යනකොට ඒගොල්ලෝ කොච්චර දුරට කන්සිඩර් කරනවද ඒ ආයතනය සස්ටේනබිලිටි පැත්තෙන් එහෙම නැත්නම් ESG පැත්තෙන් ඒගොල්ලන්ගේ තියෙන ඉම්පැක්ට් එක මොකක්ද කියන්නේ. එතකොට 33% of the consumers ගත්තාම කියලා තියෙනවා අපිට ඒක matters කියලා. ඒ කියන්නේ තුනෙන් එකක් කන්සියුමර්ස්ලා. ඕක එන්ඩෙන්ඩ් වැඩි වෙනවා. දැන් ඉස්සර අපි බලද්දි අපි සාමාන්‍යයෙන් දෙයක් මිලදී ගද්දි අපි බලන්නේ භාණ්ඩේ තත්ත්වය විතරයි. අපි බලන්නේ ඒක කොහොමද මැනුෆැක්චර් කළේ කියලා. අපි ගන්න යනවා මොබයිල් ෆෝන් එකක් අපි තුමු ඇඳුමක් ගන්නවා කියලා. ඒ ගන්නනකොට අපි බලන්නේ නැහැ කොහේද ඒක මැහුවේ කියලා පළවෙනි වතාවට. ඊට පස්සේ අපි බලන්නේ දෙවෙනි එකට කොහොමද මහලා තියෙන්නේ කියලා. එක්සැම්පල් එකක් මිනිස්සුන්ට හරියට පඩි ගෙවලාද ඒ මිනිස්සුන්ගේ health and safety condition හරියට maintain කරනවද? එහෙම නැත්නම් පාරිසරික පැත්තෙන් waste water ටික කොහොමද manage කරන්නේ? එහෙම නැත්නම් ඒකේ අපද්‍රව්‍ය අබලි ද්‍රව්‍ය මත waste කොහොමද යන්නේ landfill කරන්න යනවා ඒ කරනවද? එහෙම නැත්නම් ඒකෙන් පරිසරයට නොයෙකුත් දේවල් impact වෙනවද? no emissions පැත්තෙන් මොන වගේ දේවල් තියෙන්නේ? එහෙම නැත්නම් පාවිච්චි කරලා තියෙන chemicals කොච්චර හානිදායකද? ඒවා පරිසරයට මුල් දැහැරලා තියෙනද? ඒ වගේ අපි හිතන්නේ නැහැ. හැබැයි දැන්ට ලෝකයේ තියෙන ට්‍රෙන්ඩ් එක තමයි මිනිස්සු වෙනස් වෙනවා. මොකද මිනිස්සුන්ට තේරෙනවා විශේෂයෙන්ම දැන් අපිට වුණත් තේරෙනවා මේ දවස්වල weather condition එක සෑහෙන අපි හිතපු නැති තත්යකට ඇවිල්ලා තියෙනවා. කියන්නේ climate change වගේ දේවල් අපි දැන් observe කරනවා quite frequently. torrential rain වෙන්න පුළුවන්, droughts වෙන්න පුළුවන්. ඒ වගේ අපි unexpected patterns දැන් ලෝකෙ පුරා expect කරනවා. ඒකත් එක්ක consumers ලා වෙනස් වෙලා තියෙනවා. ඉතින් consumers ලාට තේරෙනවා දැන් අපි කරන දේ මත අපිට ඒක රිසල්ට් ලැබෙනවා. අපිට ප්‍රතිඵල ලැබෙනවා. what goes around comes around කියන එක. ඒ කියන්නේ අපි දෙයක් කළොත් ඒක රිටර්න් එක හම්බ වෙනවා. ඒ හින්දා අපි හරි කොන්ෂස් විදිහට ඩිසිෂන්ස් ගන්න ඕනේ. විශේෂයෙන් මිලේනියල්ස්ලා ගත්තාම ඒගොල්ලෝ ඒ ගැන හුඟක් කොන්ෂස්. ඒ හින්දා තමයි දැන් ආයතනයක් විදිහට අපිට අද මේ චැලෙන්ජ් එක නැති වෙනවා. හැබැයි අනාගතේ අපිට මේක චැලෙන්ජ් එකක් වෙනවා. ඒ හින්දා අපි ඒකට අද සිට සූදානම් වෙන්න ඕනේ. තුන්වෙනි එක තමයි වාර්තාවන් වලට අනුව value per share the share එකකට තියෙන value එක උගක් ආයතන 146.4ක වැඩි වෙලා තියෙනවා ESG වලට ફોකස් කරපු ආයතන වල අවුරුදු 18ක රිසර්ච් එකක් Harvard රිසර්ච් එකෙන් යුනිවර්සිටි එකෙන් කරලා තියෙනවා. ඒ රිසර්ච් එකේ පැහැදිලි තියෙනවා අනිත් ආයතනට වැඩිය 146.4ක් value per share increase වෙලා තියෙනවා companies ESG වලට focus කරපු කියන එක. ඒක sustainable reporting කියන්නේ ඒකට ලබා දෙන අපිට framework එකක්. අපි ඒතකොට ESG වලට commit කරනවා. ඒක long term ගත්ත ආයතනයක profitability එකට හුඟක් හේතු වෙලා තියෙනවා. අනිත් එක තමයි දැන් මේ ඔක්කොම කරද්දී අපි හැමදේම කරන්නේ ඕනේ business එකකට ආයතනයකට අපිට තියෙන risk එකක් manage කරන්න. ඒ risk එක different forms වලින් එන්න පුළුවන්. ඒතර අපිට මේකෙන් හුඟක් provide කරන framework එක අපිට ආයතනයේ තියෙන risk identify කරලා ඒක manage කරන්න අර කියන්නේ reactive නැතුව proactive විදිහට manage කරන්න possibility එක අපිට හදලා දෙනවා. ඒ වගේම අපිට පුළුවන් create කරන්න different kind of a capability in the organization so that competitive advantage එකක් අපිට තියෙනවා මේක කරන්න යනකොට. ඒතර අපි ගත්තොත් 61% of the සාමාන්‍ය Deloitte එකේ research එකකින් කියන ආයතන 61ක් විශ්වාස කරනවා මේ ESG වලට focus කිරීම sustainable reporting වලට focus කිරීම හින්දා ආයතනයේ ලොකු value creation එකක්. ඒ කියන්නේ overall value creation එක තියෙනවා. ඒ වගේම risk එක අවම වෙනවා කියන එක. ඉතින් මේක දැන්ට research වලින් organizations වලින් ලෝකේ පුරා හොයාගෙන තියෙන දත්ත. ඉතින් ඒ හින්දා මේ sustainable reporting කියන එක අපි නිකන් කාට හරි සතුටු කරන්න report කරනට වඩා organization එකට මේ reporting කියන එක use කරන්න පුළුවන් strategic tool එකක් විදියට මොනවද focus කරන්න ඕනේ, මොනවටද strategize කරන්න, කොහොමද අපි resource build කරන්නේ, ඊට පස්සේ ඒක help වෙනවා අපිට ඉස්සරහට drive වෙන්න. එතකොට global trends මොනවද? දැන් Mr. Pires explain කළා ලංකාවේ මේක ඉස්සරහට mandatory වෙන්න පුළුවන් කියන එක. මම ඒක ගැනත් පොඩ්ඩක් කතා කරන්න. ලෝකේ පුරාම ගත්තාම මේ තියෙන්නේ දැනට කොහොමද evolve වෙන්නේ sustainability reporting provisions. දැනට අත්‍තරම ගත්තොත්
ලෝකේ පුරාම ගත්තොත් reporting structures, reporting කරන requirements, provisions තියෙන 600කට ආසන්න ප්‍රමාණයක්. සමහර ඒවා voluntary, සමහර ඒවා mandatory. Mandatory කියන්නේ ඒක legal requirement එකක් විදිහට තියෙනවා. ඒ සමහර ආයතන වලට ඒගොල්ලෝ report කිරීම අනිවාර්යයි. තව දේවල් තියෙනවා ඒව legal requirements නෑ, කැමති නම් report කරන්න පුළුවන්. දැන් අද ගත්තොත් ලෝකේ ගත්තාම standard 266ක් තියෙනවා, ඒවා voluntary කරන්න පුළුවන්. sorry 260ක් තියෙනවා voluntary කරන්න පුළුවන්. 348ක් තියෙනවා mandatory කරන්න ඕනේ. ඒතර ලෝකේ පුරාම ගත්තාම ඔයගොල්ලන්ට පේන ඇති regions එකෙන් region එකට ඒ වගේ requirement දැන් Asia Pacific වලට දැනට තියෙනවා mandatory requirements 99ක් standards ඒ වගේ provisions different countries වල all together. ඊට පස්සේ voluntary standards reporting requirements තියෙන 75ක් විතර. යුරෝප් ගත්තාම ඊට වඩා හුඟක් වැඩි ඔයගලන්ට පේනවා ඇති. right ඒ වගේ different standards තියෙනවා. සමහර කලාප වලට common standards තියෙනවා. ඒකෙන් තමයි number එක වෙනස් වෙන්නේ. ඒතකොට ඒක global trend එක තමයි මේ reporting provisions end කාලෙන් කාලෙට වැඩි වෙනවා කියන්නේ. එතකොට දැනට US for example ඒගොල්ලෝ with the latest report, this is in September 2021, they have disclosed or shared disclosures කියන එක sustainability reporting කියන එක top priority එකක් වෙනවා කියලා ඒගොල්ලන්ගේ decisions making වලට විශේෂයෙන්ම අපි suppliers ලා අපි රටක් විදිහට අපිටත් ඒ වගේ requirements වෙයි ඉස්සරහට when we are working with US apart from the organizations who are operating in US. එතකොට ලෝකේ නොයෙකුත් C-suite leaders ලා කතා කරලා තියෙන reporting එකෙන් මොකද ලැබෙන benefit එක, ඇයි ඒක focus කරන්න ඕන එක කියලා. ඒක අර නිකන් කාවරි සතුටු කරන්න කරනට වඩා ඒක strategic weapon එකක්, tool එකක් විදිහට organization එකක පාත්වාගෙන යෑම තමයි වැදගත්. අර මොනවාරි donate කරලා කරන එකක් නෙමෙයි sustainability කියන්නේ. It's going beyond that. It's the strategic tool. We will identify the stakeholders, need assessment, and what the impact that we create as an organization, then what we could do differently, minimize the risk, and how we can get the maximum benefits through the effort that we've been doing. That එක හරි හුඟක් interconnected, holistic approach එකක් අපිට අවශ්‍ය කරනවා. එතකොට ලංකාවේ මිස්ටර් පීරිස් කිව්වා වගේම දැනට කොලම්බස් stock exchange එක පසුගිය අවුරුදු කීපේ පුරාම අවුරුදු 3 විතර කාලේ ගත්තාම හුඟක් stress කරනවා organizations වලට, listed companies වලට sustainability report කරන්න කියලා. financial විතරක් නෙමෙයි, ඒගොල්ලෝ GRI standard එක තමයි හුඟක් promote කරන්නේ. මොකද the global platform එකක් තියෙනවා. ඒගොල්ලන්ට එක වාසියක් තමයි investors ලා globally attract කරගන්න පුළුවන් organization එකකට decision make කරන්න investment වලට. ඉතින් ඒ හින්දා organizations වල ලොකු push එකක් තියෙනවා. දැනට financial the bodies or the professional bodies also මේ අවුරුද්දේ උගක් reporting කියන එක highlight කරලා තියෙන requirement එකක් විදියට. ඒ කියන්නේ මේක අද අපිට requirement එකක් නොවී තියෙන්න පුළුවන්. හැබැයි අනාගතයේදී ගත්තාම ඉස්සර අවුරුදු 3-5 කාලේ ගත්තාම reporting කරන organization එක කියන එක must එකක්. එමත් ඒක අනිවාර්යයෙන්ම කරන්න පුළුවන් requirement එකක් බවට පත් වෙයි. ඉතින් ඒකට තමයි එන්න අපි දැන් සූදානම් වුණා. ඒක අපිට වාසි විශේෂයෙන්ම නැත්නම් අපිට ඒ කාලේදී ඉගෙන ගන්න ගියොත් අනිත් කෙනෙක් ඊට වඩා ඉස්සරහට ගියොත් ඒ ආයතනයේට විශේෂ වරප්‍රසාද ලැබෙන්න පුළුවන්. විශේෂයෙන්ම විශ්වාසය ගත්තාම investors ලගේ, stakeholders ලගේ, community එකේ legal authorities වල ඒ හින්දා මේක හුඟක් වැදගත් වෙනවා අපිට report කරන එක ඉස්සරහට අරන් යන්න. ඉතින් මේකත් වැදගත්කම මොකද්ද? global trend එක තියෙන report කරන එක කරගෙන අපි විශේෂයෙන්ම අපි export market එකකට අපි මොනවාරි නිෂ්පාදනයක් කරනවා නම් හුඟක් වෙලාවට අපි මේ report එක බොහොම වැදගත් වෙයි consumer කෙනෙකුට select කරන්න. local organization එකක් වුණත් listed organizations වල දැනට ඒක priority එකක් වෙනවා. අවුරුදු 3-5ක් යද්දී ඒක ආයතනයකට අවශ්‍ය දෙයක්ම වෙනවා. අනිත් organization එකක් ගත්තොත් අපි කතා කරපු විදිහට consumers ලා වෙනස් වෙනවා. මිනිස්සු දෙක තියෙන අපේ ආයතනයේ මොනවද කරන්න කියන එක මත. ඒ හින්දා මේ report කරන එක ඉස්සරහට අපිට අනිවාර්යයෙන්ම කර යුතු දෙයක් බවට පත් වෙන තත්ත්වයක් තමයි දැනට තියෙන්නේ. එතකොට report කරනවා කියලා අපිට හිතන විදිහට report කරන්න බෑ. මට හිතෙනවා අද මම ලබන අවුරුද්දේ මම report කරනවා මෙන්න මේ දේවල්.
කියලා එහෙම report කරාට වැඩක් නැහැ මොකද ඕනෙම දෙයකට standard එකක් තියෙනවා. එතකොට තමයි ඔයාව අපිව compare කරන්න පුළුවන් අනිත් organization එකක් එක්ක. මොකද අපිවම compare කරන්න පුළුවන් ගිය අවුරුද්දේ ඉඳලා මේ අවුරුද්දට ඒ විදිහට. ඒ වගේම අපි ඇත්තටම sustainability reporting වල ගත්තාම අපි report කරන්න ඕනේ දේවල්ද report කරන්න කියලා තීරණය කරන්න standard එකක් තියෙනවා. standard එක නැත්නම් වෙන්නේ මොනවද? අපි හොඳ දේවල් විතර report කරනවා. අපේ වැරදි එහෙම අපේ අඩුපාඩු අපි areas improve කරන්න අවදානම් තියෙනවා අපි report කරන්නේ නැහැ. එහෙම report නොකරපුවම මොකද වෙන්නේ? අපි තමයි අපේ stakeholders ලට investors ලා වෙන්න පුළුවන් consumers ලා වෙන්න පුළුවන්. ඒගොල්ලන්ට හරි decision එක make කරන්න බැරි වෙනවා. මොකද අපි හරි විදිහට report කරලා නැති ඉඳලා. ඒ හින්දා තමයි globally නොයෙකුත් standards තියෙන්නේ මේවා report කරන්න පුළුවන් එහෙම නැත්නම් frameworks හදලා තියෙන. ඒතර ඒකට accordingly report කරනවා කියන්නේ අපි හරි දේ report කරනවා. ඒ කියන්නේ අපිට අදාළ අපෙන් impact එකක් වෙන දේවල් අනිවාර්යෙන් report කරනවා. දෙවෙනි එක තමයි එහෙම ස්ටෑන්ඩඩ් එකක් ෆලෝ කරපුවාම අපිව කම්පෙයාර් කරන්න පුළුවන් අනිත් පැත්ත එක්ක. තුන්වෙනි එක තමයි අපේ ප්‍රෝග්‍රස් එක. මේ අවුරුද්දේ ඊළඟ අවුරුද්දට එද්දී අපි 0 ලෑන්ඩ් ෆිලින් අචීව් කරලා නැහැ දැනට. දැන් මේ අවුරුද්දේනකොට අපි 120ක් ලෑන්ඩ් ෆිල් වලට යනවා අපේ වේස්ට් එක. ඒකට අපිට පේනවා අවුරුද්දෙන් අවුරුද්ද අපේ ස්ට්‍රැටජිස් කොච්චර දුරට හෙල්ප් වෙලා තියෙනවද අපේ performance එක එලිවේට් වෙලා යන්න. ඒතර ඒක කරන්න පුළුවන් වෙන අපි එක ස්ටෑන්ඩඩ් එකකට report කරන්න ගත්තා. නැත්නම් අපි කාලේ මේ අවුරුද්ද අපි බේස් report කරනවා ලෑන්ඩ් ෆිලින් මෙච්චර තියෙනවා. අබනවාද අපි report නොකර ඉන්න පුළුවන්. ඒතර ඒක වළක්වා ගන්න තමයි මේ වගේ ස්ටෑන්ඩඩ්ස් ලෝකේ හඳුන්වා දීලා තියෙන්නේ. එතකොට ඒක common framework එකක් ඇතුළත report කරනකොට ඒක හැම විටම වාසි. එතකොට ලෝකේ නොයෙකුත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවා. යුරෝප් වලට වෙනම ස්ටෑන්ඩඩ්ස් වගේක් තිබෙනවා. දැනට මේ ජූන් 2021 වලත් ඒගොල්ලන්ගේ ස්ටෑන්ඩඩ් රිවයිස්ඩ් වුණා. දැන් ලෝකේ කොමන්ලි සහ ලංකාවේ පාවිච්චි කරන ස්ටෑන්ඩඩ්ස් කීපයක් මම මෙතන ෂෙයා කරලා තියෙනවා. උගක්ම කොමන් ස්ටෑන්ඩඩ් එක තමයි ලෝකේ දැනට පාවිච්චි කරන්නේ GRI කියන එක, Global Reporting Initiative කියන එක. එතකොට මේක හුඟක් ස්ටෑන්ඩඩ්ස් ෆලෝ කරන මේගොල්ලන්ගේ ස්ටෑන්ඩඩ් එක ඒක ගත්තාම යුනිවර්සල් ස්ටෑන්ඩඩ් එකක්. මම ඉන්නේ මොන ඉන්ඩස්ට්‍රි එකේ වුණත් මට ඒක ෆ්‍රේම්වර්ක් එක ෆලෝ කරලා report කරන්න පුළුවන්. මම ඉන්නේ manufacturing වෙන්න පුළුවන්, මම ඉන්නේ service industry එකේ ඉන්න පුළුවන්, මම ඉන්නේ manufacturing නොයෙකුත් areas වල ඉන්න පුළුවන්, මම power generation ඉන්න පුළුවන්, මොන industry plantation ඉන්න පුළුවන්. එහෙම නැත්නම් මම service sector university එකක් වෙන්න පුළුවන්, ඕනෙම ආයතනයක් වෙන්න පුළුවන්. හැබැයි මේ ස්ටෑන්ඩඩ් එක යුනිවර්සලි ෆලෝ කරන්න පුළුවන්. ඒ කියන්නේ අපිට අදාළ විදිහට ඒක මැච් කරලා report කරන්න පුළුවන්. example අපි දන්නවා certain ISO standards තියෙනවා. for example ISO 14001 for environmental management system. එතකොට environmental management system එකක් ඕනෙම ආයතනයකට 14001 standard එක ෆලෝ කරන්න පුළුවන්. මම කරන්නේ මොනවද, මගේ බවුන්ඩරිස් මොනවද ඩිපෙන්ඩන්ට් නැහැ. මට අපිට අනුව ඒක කරන්න පුළුවන්. GRI කියන්නේ ඒ වගේ ස්ටෑන්ඩඩ් එකක්. ඒ ස්ටෑන්ඩඩ් එක ෆලෝ කරන්න පුළුවන් any organization එකට. හැබැයි දැන් sector specific standards එනවා ඉස්සරහට GRI එකෙත්. for example oil and gas වලට sector specific standard එකක් මේ අවුරුද්දේ ඔක්තෝබර් වල රිලීස් කළා. එතකොට they are working on different sector specific standards as well, but universal standard එක, normal standard එක we can use for any industry. With time, maybe after 10 to 20 years, there may be sector specific standard that we could use. So the GRI එක තමයි mainly ලෝකේ පාවිච්චි කරන ලොකුම common standard එක හුඟක් countries වලින් use කරනවා. ඒ වගේම තව standard එකක් තියෙනවා United Nations, they have something called Global Compact Program. SDG alignment එකත් එක්කම ආව එකක්. එතකොට ඒගොල්ලන්ට මේකත් reporting framework GRI තරම් comprehensive නෑ. reporting කරන්න පුළුවන් තියෙන principles කීපයක්. ඒක principles අනුව තමයි report කරන්න ඕනේ. ඒතර UN Global Compact එකත් ලංකාවේ හුඟක් organizations report කරනවා. ඒකේ partners ලා විදිහට register වෙච්ච organizations. එතකොට ඒකත් එක standard එකක් අපිට follow කරන්න පුළුවන්. ඊට පස්සේ තුන්වෙනි එක තමයි ලංකාවේ තියෙනවා ස්ටෑන්ඩඩ් එක 2011 වල ඉන්ට්‍රොඩියුස් කරපු country specific standard එකක් environment ministry එකෙන් ඉන්ට්‍රොඩියුස් කළේ. ඒකට අපි කියන NGRS කියලා. එහෙම නැත්නම් National Green Reporting System කියලා. එතකොට ඒක ඇත්තටම හුඟක් ස්ටෑන්ඩඩ් එක ගත්තාම ඒ දවස්වල GRI ස්ටෑන්ඩඩ් එකට කියන්නේ අනුව තමයි හදලා තියෙන්නේ. හුඟක් indicators more or less same.
approach is not the same exactly as it is, but approach එකත් හුඟක් වෙලාවට ඒ විදිහටම තමයි define කරලා තියෙන්නේ. ඉතින් Mr. Pires වගේ NGRS එක කියන එක අපිට ලොකු investment එකක් යන්නේ compared to GRI accreditation වගේ. එතකොට මේක අපිට report කරන්න පුළුවන් මොලේ ඉඳලා different pillars තියෙනවා මේක report කරලා අපි ඒක කතා කරමු. ඒතර ඒකත් තියෙන standard එකක් අපිට follow කරන්න පුළුවන්. ඊළඟට තියෙන සමහර specific standard, global standard. CDP කියන්නේ ඒ වගේ එකක්. You may have heard the term carbon disclosure projects. That is only related to the climate change. ඒක කොටස් තුනක් තියෙන different reporting තියෙන CDP එකක් greenhouse gas of the climate actions ගැන report කරන්න පුළුවන්. ඒ වගේම පුළුවන් water impact එක, water footprint related reporting එකක් තියෙනවා. ඊට අමතරව CDP reporting තියෙනවා forestry වලට. එතකොට ඒක specific areas වලට report කරන තමයි overall organizational holistic එකක් නෙමෙයි CDP disclosure කියන්නේ. ලංකාවේ හුඟක් organization report කරනවා carbon related එක. ඒතරම අර ඔයාලා සමහර global standard එකක් තියෙනවා. Science based target initiative කියලා සමහර organizations already registered වෙලා තියෙනවා to make the public commitment for absolute carbon reductions aligning with the Paris Agreement, that is 1.5 degrees Celsius impact before compared to pre-industrial levels. So ඒ වගේ standards වලට reporting framework විදිහට මේක පාවිච්චි කරනවා CDP කියන එක. ඒතර ඔවා තමයි තියෙන standards. ඊට අමතරව ඉස්සෙල්ලක වගේ standards ගොඩාක් තියෙනවා. Country specific, region specific, ඒ වගේම global standards ගොඩක් තියෙනවා follow කරන්න පුළුවන්. ඒතර අපි ටිකක් කතා කරමු GRI standards ගැන. හුඟක් අය GRI ගැන commonly පාවිච්චි කරන ඉඳ ලංකාවේ ගත්තොත් GRI standard එක ගත්තාම ඒක universal standards. අපි කියන standards කඩන්න පුළුවන් මේක standard එක කොටස් different කොටස් වලට. අපි main කොටස් දෙකකට කඩන්න පුළුවන්. එකක් තමයි මේකේ තියෙන universal standards කියලා කියලා. universal standard කියලා කියන්නේ organization එකක් විදිහට අපේ මොකද්ද approach එක කියන එක. එමත් අපි කොහොමද manage කරන්නේ overall ESG risk management process එක organization එකක් විදිහට. ඊට පස්සේ තියෙනවා topic specific standards කියලා. topic specific standards කියලා කියන්නේ 3 areas: environment, social and economic. ඔය 3 areas වල organization එකක performance එක කොහොමද මනින්නේ කියන එක. තියෙන indicators තියෙනවා. ඒතර indicators අපි කතා කරමු මොනවද කියලා. ඒ විදිහට topic specific standards club කරලා තියෙනවා කොටස් තුනකට එන්නේ areas තුනෙන්. එතකොට මුලින්ම අපේ approach එක මොකද්ද? කොහොමද අපි organization එකක් විදිහට මේ overall process එක manage කරන්නේ කියලා අර අපිට අදාළ indicators අපි report කරන්න ඕනේ. ඒක තමයි අපි කියන්නේ GRI standard කියලා. මම මෙතන උගක් reference කරලා තියෙන 2018 වල standard, but 2021 standard එක change වුණා දැන් මාසයකට ඉස්සෙල්ලා. එතකොට අලුත් standard එකට දැනට අපි අද report එකක් කළොත් එතන මේ අවුරුද්දේ performance එකට අලුත් standard එක නෙමෙයි report කරන්නේ. 2 years window එකක් තියෙනවා අලුත් standard එකට යන. අලුත් standard එක add වෙලා තියෙන මොනවද කියලා මම පොඩ්ඩක් touch කරන්නම් පස්සේ. So universal standard එක ගත්තාම ඒක කොටස් කීපයක් තියෙනවා. පළවෙනි එක කියන GRI 101 කියලා reporting principles. එතනද reporting principles වලදී කතා කරන්නේ අපි report කරන්න framework එක කොහොමද හදන්නේ organization. පළවෙනි එක තමයි stakeholders ලගේ එක අපි check කරන්න ඕනේ organization එකට matters වෙන්නේ මොනවද කියලා. stakeholders කියවම include වෙනවා අපේ employees ලා, investors ලා, ඊට පස්සේ customers ලා, community එක අපි වැඩ කරන ඒ වගේ අපි stakeholders ලා identify කරලා stakeholders ලා එක conversation එකට යනවා organization එකක් විදිහට. අපි මොනවද ආයතනයක් විදිහට focus කරනවා, මොනවද ඕගොල්ලන්ට concerning දේවල් කියලා. ඒ මුල් effort එක අපි කියන stakeholder inclusiveness. ඒක stakeholders ලව අපි map කරලා ගන්න එක. දෙවෙනි එක තමයි materiality. materiality කියලා කියන්නේ ඔය ගත්තාට අපි දුන්න list එකක් යනවා අපිට 100ක්. stakeholders ලා 50ක් ඉන්නවා, requirement 100ක් එනවා. හැබැයි ඔය ආයතනයක් විදිහට අපිට prioritize කරනවා. අපිට ඔක්කොම report කරන්න බෑ. මොකද අපි මේක නිකන් report කිරීමකට වඩා අපි identify කරන මොනවද මේවට කරන්න කියන එක. list එකක් තියෙනවා මොනවද අපි ඒවට කරන්න කියලා. ඒක කරන්න නම් අපි මොකද කරන්න ඕනේ? අපි prioritize කරගන්න මොනවද ඇත්තටම ලොකුම impact තියෙන දේවල්. right ඔයගොල්ලෝ ISO 14000 නම් දන්නවා. ඔයගොල්ලෝ දන්නවා significant impacts identify කරන්න ඕනේ.
ඉම්පැක්ට් 100 තිබ්බට සමහර සිග්නිෆිකන්ට් ඉම්පැක්ට් 5යි නම් තියෙන ඒක තමයි ફોකස් කරන්නේ. ඒ වගේ මේකේ අපිට මැටර්ස් වෙන දේවල් හරියටම ස්ක්‍රීනින් කරන්න. ඒකට අපි කියන මැටීරියලිටි ඇසෙස්මන්ට් කියලා. ඊට පස්සේ අපි කරනවා රිපෝට් එක අනිවාර්යයෙන්ම ප්‍රින්සිපල්ස් වලට අලයින් වෙන්න ඕනේ. කම්ප්ලීට් රිපෝටින් එකක් තියෙන්න ඕනේ. බාගෙට රිපෝට් කරන්න බෑ අපිට ඕනේ ඒවා හරි ඩෙෆිනිෂන්ස් වලට ෆලෝ කරන්න ඕනේ. ඊළඟට quality matters accuracy එක ඊට පස්සේ අපිට රිපෝට් කරන්න බෑ only අපේ හොඳ දේවල් විතරක්. It has to be a balanced report. We need to be transparent. කම්පෙයාර් කරන්න පුළුවන් වෙන්න ඕනේ ගිය අවුරුද්දේ කොහොමද මේ අවුරුද්දේ නිකම්ම රිපෝට් එක දාන්න බෑ ගිය අවුරුද්ද අපි මෙහෙමයි දැන් මෙහෙමයි ඒ කම්පැරිසන් එක පේන්න ඕනේ රිපෝට් එක වගේම රිලයබල් වෙන්න ඕනේ අපි රිපෝට් කරන එක ඒ වගේම ක්ලැරිටි කියන්නේ වැරෙන්න බෑ අපි කෙලින් කියලා තියෙන්න ඕනේ අර ආටිකියුලේට් කරලා ඇත්ත ඉන්ෆර්මේෂන් එක හංගන්න බෑ ක්ලියර් එකක් වෙන්න ඕනේ. එතකොට සාමාන්‍යයෙන් GRI ස්ටෑන්ඩඩ් එක එක්ස්පෙක්ට් කරන ස්ටෑන්ඩඩ් ප්‍රොටෝකෝල්ස් ෆලෝ කරනවා කියලා අපි ඒක ක්ලේම් කරනවා නම් GRI report එකක් කියලා there is a standard to be followed. Then අපිට කතා කරන්න තියෙනවා general disclosure standard එක. එතකොට ඒකෙන්ද අපි මුලින්ම share කරන organizational profile එක. ඒතර ඕන කෙනෙකුට දන්නා මොකද්ද අපේ organization එක කියලා. ඊට පස්සේ what's our strategies are key strategies මොනවද organize ESG පැත්තෙම identify කරලා economic පැත්තේ මොනවද අපේ strategies අපි සමාන strategies වෙන්න පුළුවන් අපේ product එක diversify කරන එක. නැත්නම් අපේ strategy එකක් වෙන්න පුළුවන් අපි recycle content එක වැඩි කරන එක. අපේ strategy එකක් වෙන්න පුළුවන් අපි spread කරනවා අපි relocate කරනවා අපි different part of the country or globalization වෙන්න පුළුවන්. ඒතර ඒ වගේ අපේ strategies අපි share කරන්නට ඕනේ. ඊට පස්සේ තියෙන ethics and integrity මොනවද අපි organization එකක තියෙන values මොනවද ethics මොනවද අපි follow කරන process එක මොන වගේ framework එකක්ද තියෙන්නේ governance කියලා කියන්නේ අපි decision make කරන්නේ කවුද decisions make කරන්නේ how frequent our performance is reviewed top board එකක් තියනවාද board එකේ කවුරු හරි responsible ESG වලට කොහොමද ඒවා drive කරන්නේ how audits are conducted ඒ governance structure එක it's very important. මොකද organization එක එම resource structure එකක් clear roles and responsibilities තිබ්බොත් විතරයි ඒ organization එකට මේ strategy එකක් drive කරන්න පුළුවන් from top to bottom. stakeholder engagement එක කොහොමද කරලා තියෙන්නේ ඒකත් visible වෙන්න ඕනේ කී දෙනෙක් identify කරලා තියෙනවද කොහොමද කරන්නේ. ඒක reporting practice එකක් විතර කොහොමද අපි report කරන්නේ කියන්නේ. ඒක අපි කතා කළා general disclosures කියලා. ඊළඟට තමයි management approach එක. management approach එක කියලා කියන්නේ අපි ඔය ටික identify කළාට පස්සේ ආයතනයක් විදිහට තියෙනවා මොනවද අපිට අවශ්‍ය topic මම කර prioritization එකක් කරනවා ඒ prioritize කරපුවා මොනවද ඒකේ boundary එක මොකද organization boundary එකද එහෙම නැත්නම් තව එතනින් එහාට extended boundary එකට යනවාද අපි කාට හරි manage කරන්න waste දෙනවා නම් ඒ අපේ boundary කොතනින්ද ඉවරෙන්නේ end කෙනා ගත්තොත් අපි product එකක් ගත්තොත් අපි product එකේ end user ගාවටම අපි බලනවා. එතකොට අපි brand එක කරන brand එක ගාවින් අපේ boundary එක limit වෙනවා. We need to define the මොනවද prioritize areas මොනවද boundaries කියලා. ඊට පස්සේ කොහොමද අපි drive කරන්නේ? මොකක්ද අපේ policy එක? මොනවද අපි resources දීලා තියෙන්නේ? අපි කොහොමද ඒක control කරන්න? එහෙම නැත්නම් improve කරන්න මොන වගේ strategy එකක්ද resource allocation එක මොන වගේ policies and procedures තියෙන්නේ කියන එක. ඒක එතන management system එක මොකක්ද කියන එක organizational point of view අපි කියන management approach මේ ටික ඔක්කොම report එකේ දාන්න ඕනේ. ඒතකොට then බලන කෙනාට තේරෙනවා මේක properly කරපු report එක. ඇයි report කරන්නේ? Organization has made due diligence to make it. So different indicators කතා කළා. economic පැත්තේ මේ තියෙන්නේ සමහර indicators පාවිච්චි කරන ඒවා market presence for example it is anti corruption related මොනවද අපේ තියෙන්නේ මොකද ආයතනයක් විදිහට අපිට certain practices තියෙන්න පුළුවන් procurement පැත්තේ වෙන්න පුළුවන් ඒ වගේ standards GRI 200 කියන්නේ economic related indicators. එතකොට අපිට මේ indicators වලින් අපිට අදාළ වෙන indicators මොනවද කියලා material assessment එක identify කළාට පස්සේ we need to start report කරනකොට අපි කරන්නේ අපේ current status එක මේක future status එක මේක මෙන්න මේකට අපි මෙන්න මේ strategy එක follow කරනවා. එතකොට ඊෝන්නේ අපිට පෙන්වන්න පුළුවන් how we are improving in terms of numbers. environment ගත්තොත් මේ වගේ areas 8ක් තියෙනවා.
එතකොට එතනදී ඒකේ කොටස් තියෙනවා materials අපි පාවිච්චි කරන අමුද්‍රව්‍ය මොනවද energy පැත්ත තියෙනවා water and effluents indicators define කරලා තියෙනවා biodiversity තියෙන අපෙන් impact එකක් වෙනවා නම් biodiversity එකට that is there ඊළඟට emissions effluent and waste environmental compliance නීතිස් අපි නීති වලට කොහමද align වෙන්නේ කියන එක ඊට suppliers ලාව අපි කොහමද අපි operation manager නපුල අපේ supply chain එක කොහොමද ensure කරන්නේ කොහොමද අපි assess කරන්නේ ඒ වගේ indicators තියෙනවා. ඒතර අපිට අදාළ නම් ආයතන විදිහට අපේ scope එකේ we need to manage that. energy සමහරට අපිට priority නොවෙන්න පුළුවන් අපේ organisation එකේ. සමහරට water and effluent not material and අපි retail shop එකක් කරන්න කියලා. ඒතර අපිට ඒක අදාළ නෑ ඒක. service industry ලොකු impact එකක් නෑ. ඒතර ඒව අපිට exclude කරන්න. we need to decide what we will report according to a scientific approach of materiality assessment. social indicators මේ වගේ 19ක් 20ක් තියෙනවා. එතකොට ඒකෙදි කතා කරනවා අපි කොහොමද employment manage කරන්නේ ඊට පස්සේ OSH occupational safety and health පැත්තේ කොහොමද අපි industry relations කොහොමද තියෙන්නේ learning and development programs කොහොමද line කරලා තියෙන්නේ discrimination නැති workplace එකක් කොහොමද කරන්නේ inclusivity එක වැඩි කරන්නේ ඒක gender එක වෙන්න පුළුවන් disability වෙන්න පුළුවන් කොහොමද අපි ensure කරන්නේ there is no discrimination කියන එක age එක වෙන්න පුළුවන් whatever it is right එතකොට ඒකට අපේ policies මොනවද කොහොමද ඒක රිෆ්ලෙක්ට් කරන්නේ numbers වලින් කොහොමද අපි පෙන්නන්නේ මොනවද අපි ඒවට කරලා තියෙන efforts that is what we are going to disclose so those are we call social indicators materiality assessment I have just shared with you a kind of a format there are different formats you can follow එක ආයතන එක standards follow කරන්න පුළුවන් මෙතන වාට තියෙන්නේ මෙන්න මේ වගේ matrix එකක් පාවිච්චි කරන්න ඕනේ ඒ matrix එක පාවිච්චි කරලා decide කරන්න ඕනේ ඒක ඇත්තටම මගේ ආයතනෙ බලපානද කියලා. For example කවුද stakeholders ලා කීයකට impact වෙනවද? impact එක internal ද external ද? direct financial impact එකක් තියෙනවද? policy related performance එක policy related performance එකද කියන indicate එක. එතකොට organization එකේ කොහොමද මේක දැනුවත්භාවය එහෙම නැත්නම් අදාළත්වය අපේ මිනිස්සු අතර ඊට පස්සේ ස්ටේක් හෝල්ඩර්ස් ලා කොහොමද මේකට බිහේව් කරන්නේ මොනවද සෝෂල් ෆැක්ටර්ස් තියෙන කන්සිඩර් කරන්නේ මේ වගේ මේට්‍රික්ස් එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඒතර මේට්‍රික්ස් එකේ අනුව අපි හිතන මෙන්න මෙච්චර ප්‍රමාණයක් යනවා නම් මෙන්න මේව අපේ ආයතන මැටීරියල් නැත්නම් ඔක්කොම ලිස්ට් කළාට පස්සේ ඔක්කොම ඉන්ඩිකේටර්ස් ටික මේකට මැප් කළාට පස්සේ අපිට පුළුවන් මෙන්න මේවා තමයි අපි ප්‍රයොරිටයිස් දේවල් කියලා materiality assessment. ඒතර ඒක තමයි අපි report කරන්න යන්නේ. ඒතර that's a scientific approach of reporting. So that is about GRI. This is general introduction එක තමයි අපි training එකේදී කරන්නේ. Comprehensive එකක් අපිට සමහරට පස්සේ කරගන්න පුළුවන් session එකක් වෙනම organize කරලා එක standard එකකට. එතකොට මම කිව්වා ලංකාවේ තියෙනවා තව කියලා NGRS reporting කියලා. ඒකට කියන්නේ National Green Reporting System කියන එක. දැන් මේක GRI එකට හුඟක් දුරට ලයින් වෙනවා 2011 වල තමයි මේ ස්ටෑන්ඩඩ් එක ඉන්ට්‍රොඩියුස් කළේ මේකෙදී තරකේ වගේ අර টপিক ස්පෙસિෆික් ස්ටෑන්ඩඩ් වල මතක නම් GRI එකේ ඉකොනොමික් සෝෂල් ඇන්ඩ් එන්වයරන්මන්ට් මේකෙත් ඒ වගේ තුනක් තියෙනවා මේ කියන අපි කියන ට්‍රිපල් බොටම් එහෙම නැත්නම් 3 pillars profit people planet ඔය තුන තමයි මේකෙත් ස්ටෑන්ඩඩ් එකක් විදිහට මම මගේ ඕගනයිසේෂන් එකේ කේපබිලිටි එකට අනුව දැනට මම මුකුත් රිපෝට් කරන්න නැති වෙන්න පුළුවන්. හැබැයි මට අද පටන් ගන්න පුළුවන් රිපෝටින්. මුකුත් රිපෝට් නොකර මට රිපෝටින් පටන් ගන්න පුළුවන් ෆ්‍රේම්වර්ක් එක මේකේ හදලා තියෙනවා. GRI එකේ ඒ ෆැසිලිටි එක නැහැ. අපි මම ආයතනයක් අපි සස්ටේනබල් රිපෝටින් කරන්නේ නැහැ. හැබැයි NGRS එක ප්‍රොවයිඩ් කරනවා අපි එහෙම නැතත් රිපෝට් කරන්න පුළුවන්. ඒක රිපෝට් කරන්න පුළුවන් කියන්නේ අපිට NGRS එක කමිට්මන්ට් එක ගන්න කමිට් කරන්න පුළුවන් NGRS එකට. ඒ තියෙන්නේ මෙන්න මේ පහ කොහොමද යන්නේ කියන එක. මම ඩික්ලෙයාර් කරනවා මම මේ ස්ටෑන්ඩඩ් එක රිපෝට් අනුව රිපෝට් කරන්න කැමතියි කියලා. ඒ කමිට්මන්ට් එකම ඇප්‍රීසියේට් කරනවා. ඒකට ඔයගොල්ලන්ට සර්ටිෆිකේට් එකකුත් හම්බ වෙනවා එන්වයරන්මන්ට් මිනිස්ට්‍රි එකේ that අපි මේකට කමිට් කරලා කියනවා. හැබැයි within 2 years ඒ කමිට්මන්ට් එක කළාට පස්සේ අපි රිපෝට් කරන්න ගන්නවා. මේ කියන්නේ අවුරුදු 2ක් අපිට දෙනවා ඒකට ප්‍රිපෙයාර් වෙන්න. ඇත්තම කිව්වොත් අවුරුද්දක් දෙනවා අපිට ඩිසයිඩ් කරන්න මොනවද අපි රිස්ක් මොනවද අපි ඔපචුනිටිස් කියලා අයිඩෙන්ටිෆයි කරලා අපි මොනවද ඒවට එන ස්ට්‍රැටජිස් කියලා ඊට පස්සේ ඒක අනුව අපි ක්‍රියාත්මක කරලා තව අවුරුද්දක්
තුන්වෙනි අවුරුද්දේ ඉඳලා අපිට පුළුවන් report කරන්න sustainability reporting. අපිට start කරන්න පුළුවන් tier 2 වල ඉඳලම අපිට ඒක decide කරන්න පුළුවන්. tier 2 කියලා කියන්නේ අපි එකට කියන voluntary reporting industries අපිට ඒක report කරන්න පුළුවන්. එතනදී කරන්න තියෙන දේ තමයි minimum indicators 10ක් report කරන්න ඕනේ. ඔක්කොම report කරන්න ඕනේ නැහැ. අපි indicators කීයක් තියෙනවද කියලා පෙන්නන්න නම් indicators 10යි තමයි report කරන්න ඕනේ. material එකේ තව ගොඩක් ආවා වෙන්න පුළුවන්. හැබැයි 10යි report කරන්න ඕනේ. එතනදී හැබැයි අර economic social environment කියන තුනෙන් හැම එකේම at least එකක් තියෙනවා. අපි තුම economic එකයි මම report කරන්නේ. හැබැයි social 3යි environmental 7යි. ඒව report කරන්න පුළුවන්. ඒක අපිට decide කරන්න පුළුවන් report කරන විදිය. tier 3 ඇවිල්ලා ඒකත් ඒක තියෙන mandatory industries වලටත් තියෙන ඒ වගේම selected industries වලටත් ඒකට යන්න පුළුවන්. ඔයගලන්ට ගියොත් ඔයගලන්ට බලා ගන්න පුළුවන් කොහොමද මේක define වෙන්නේ කියලා. එතනක් තියෙන්නේ minimum 10යි report කරන්න තියෙන 10යි. අර principle එකම තමයි follow කරන්න තියෙන්නේ tier 3 වලට. හැබැයි ඒක reporting එක mandatory industries ඉන්නේ regular එක report කරන්න ඕනේ. ඊට පස්සේ tier 4 ගත්තාම වාට යන්න පුළුවන් indicators 20කට. 10 නෙමෙයි 20කට යන්න පුළුවන්. again the same logic is යනවා tier 5 කියන්නේ අපි ඔක්කොම parameters report කරන්න යනවා. එතකොට ඒක අපිට decide කරන්න පුළුවන් කොහොමද report කරන්න කියලා. ඒතර අපි ඔක්කොටම invite කරන්නේ පළවෙනි එකෙන් පටන් ගන්න. ඊට පස්සේ tier 2 වලට යන්න. after that we can move forward. එතකොට මේකේ reporting structure එකත් අර GRI වගේම තමයි. මොකද strategy summary එක executive summary එකක් තියෙනවා. අර organizational profile අපි වගේම corporate context එක තියෙනවා. report profile කියන්නේ boundaries මොනවද කොහොමද කියන එක index එකක් තියෙනවා. ඊට පස්සේ stakeholder engagement එක similarly අරකට GR එක වගේම stakeholder engagement එක ගැන අපි ලියන්න ඕනේ. management approach එක GR වගේම අපි ලියන්න ඕනේ. ඊට පස්සේ තියෙන performance indicators අපි කතා කරපු indicators මොනවද අපි report කරන්නේ කියන එක. එතකොට GRIs and NGRS කියන්නේ more or less same but the approach we have different form of choice that we could make. එතකොට මේ තියෙන indicators ඔයගොල්ලන්ට මතක නම් direct economic value අරකෙත් තිබ්බ මේකෙත් තියෙනවා. ඒ වගේ හුඟක් more or less සමානයි. මොකද මේ indicators 6 define කරලා තියෙන්නේ GRI එකට හුඟක් align වෙන විදියට. මොකද GRI එක තමයි base standard එක විදියට පාවිච්චි කරලා තියෙන්නේ. එතකොට environment පැත්තේ standards ගොඩක් තියෙනවා unlike in GRI. හුඟක් detail වලට කඩලා තියෙනවා මේකේ අර energy කියන sector එකේ කොටස් කැඩුනට මේකේ ඒවත් කොටස් වලට කඩලා තමයි standards ටික define කරලා තියෙන environment වලට. එතකොට අපිට 10යි නම් select කරන්න තියෙන්නේ මේකෙන් ඕනනම් 5ක් select කරලා economic වලින් අපිට financial report කරන්න comfortable නැත්නම් තව එකෙන් report එකක් විතරක් report කරලා report කරන්න පුළුවන් tier 2 එකට යද්දී. social indicators උත් මේ වගේ තියෙනවා. එතකොට අපිට ඔයාලා clear ඇති දැන් 10 report කරන mature indicators ගන්නක් තියෙන. එතකොට then we can select what we can report to start NGRS, but my recommendation follow the material assessment and decide what you are reporting. Otherwise no point of reporting something that you are always doing great but there is no real impact to your business. So that's all basically what I wanted to cover with you in terms of sharing the indicators or the NGRS reporting. Then if I summarize what we discussed, මොනවද අපි discuss කළේ කියන එක, sustainability reporting කියන එක අපි කියන ESG reporting එහෙම නැත්නම් මේක ගත්තාම දැනට ලෝකේ ගත්තාම ලොකු trend එකක් තියෙන එකක්. ලොකු pressure එකක් තියෙනවා legal authorities වලින් ඒ වගේම other stakeholders එකෙන් report කරන එක කරන්න ඕනේ කියන එක. දෙවෙනි එක තමයි අපි ගත්තොත් එimhe sustainability reporting එකෙන් ලොකු value creation එකක් වෙනවා business එකකට. මේක නිකන් report එකක් නෙමෙයි. මේක strategic tool එකක්. මොකද famous saying එකක් තියෙනවා ඔයගොල්ලෝ දන්නවා ඇති what measured what get done කියලා. ඒ කියන්නේ අපි measure කරන්න ගත්තොත් තමයි ඒවා කරන්න ගන්න. අපි measure මේ reporting කරන්න ගද්දි අපි measure කරන්න ගන්න ඕනේ. අපිට අපි water ගැන කතා කරනවා නම් water අපි measure කරන්නේ නැත්නම් දැන් measure කරන්න ඕනේ අපි report කරන්න. measure කරද්දි තමයි අපිට තේරෙන්නේ මේකේ තියෙන්නේ මොනවද impact කියලා. Similarly for social indicators as well. එතකොට what we will do, we identify මෙන්න මේවා තමයි අපිට තියෙන risk.
මේවා තමයි opportunities. Based on that we come up with certain strategies for the organization. එතකොට strategy එක අපි implement කරනවා. Year on year when we report, you can share with your stakeholders. මෙන්න මේවා තමයි අපි identify කරලා තියෙන risk, මේවා opportunities, මෙන්න අපේ strategies. This is how we have evolved. This is how our performance been improved. Even if we have these kind of a failure, අපි මෙන්න මේ efforts දාලා තියෙනවා. එතකොට confidence එක build වෙනවා. Consumer ගේ එහෙම නැත්නම් other stakeholders like investors for example or legal authorities, their confidence will be built. So therefore මේ effort එක ඇත්තටම sustainability reporting කියන එක, it's not a just making a report in something. It's a strategic tool that we could use. To do that, we have different standards. Standards tama GRI is a common standard, globally acceptable. Then Sri Lanka we have NGRS reporting system. Then there is something called UN Global Compact that is also been followed by many organizations in Sri Lanka. ඊට අමතරව specific standards in CDP වගේම. So what we need to do is we need to select which framework standard that we are going to follow. The approach is same anyway, what you need to do. So that's all about we wanted to share in terms of a general introduction of sustainability reporting. But now we can go for the question and answers. මොනවද අපි ප්‍රශ්න සහ උත්තර අපි කතා කරන්න පුළුවන්. ඕගලන්ට තියෙන ඕනෙම challenge එකක් reporting පටන් ගන්න තැන ඉඳලා no matter අපි කොතනද ඉන්නේ කියන එක in today's context. සමහරට අපි report කරනවා වෙන්න පුළුවන්, සමහරට අපි report නොකරනවා වෙන්න පුළුවන්. හැබැයි starting කියන එක තමයි the most important thing. Then it will create a different opportunity for us to drive our organizations to create that required strategic differentiation or the strategic advantage, competitive advantage in our market. So that's all about it. Chandimal, over to you. Thank you very much, Mr. Erang. It was very clear. හරිම පැහැදිලි ඇත්තටම. මම මේ අවස්ථාවේ ආරාධනා කරනවා අපගේ සම්බන්ධ වෙලා ඉන්න කුමන හෝ පුද්ගලයෙක් කුමන හෝ ප්‍රශ්නයක් හෝ ගැටලුවක් තියෙනවා නම් මේ අවස්ථාවේ ඔබට යොමු කරන්න පුළුවන්. ඔබට chat box එකක් use කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබට unmute කරලා කතා කරන්නත් පුළුවන්. මොන හරි ප්‍රශ්න හා ගැටලු මොන හරි තියෙනවා නම්. අපි මේ වෙනකොට නම් මිස්ටර් රංග chat box එකට නම් ප්‍රශ්න මුකුත් යොමු කරලා තිබුණේ නැහැ. මම ඒ ප්‍රශ්න මොන හරි යොමු වෙනකම් මම ප්‍රශ්න කීපයක් ඔබතුමාගෙන් අහන්නම්. එකක් තමයි මිස්ටර් රංග, එතකොට දැන් ඔයාලා ආයතනයක් විදිහට මෙම රිපෝටින් එක පටන් ගන්නකොට මුලින්ම පටන් ගන්නකොට තමයි එතන මම හිතනවා එතනදී ලොකු වෙනස්කමක් ඇත්තටම ආයතනයේ පැත්තෙන් සිද්ධ වෙන්නත් අවශ්‍යයි. මේ යාන්ත්‍රණයට යොමු වීම ඉතාමත් විශාල චැලෙන්ජ් එකක් වෙන්නේ නැති. ඉතින් මම කැමතියි අතරම දැනගන්න අලුතෙන්ම ආයතනයක් මේ රිපෝටින් වලට මේ රිපෝටින් යාන්ත්‍රණයකට මෙකනිසම් එකකට යනවා නම් ඒගොල්ලෝ ඇත්තටම මේක කොහොමද මුලින්ම පළවෙනි ස්ටෙප් එක තියන්න ඕනේ. right අතරේක හොඳ ප්‍රශ්නයක් චන්දිමාල්. මොකද දැන් කාරණා කීපයක් තියෙනවා. පළවෙනි එක තමයි reporting එකක් කරන්න අපි සමහරට ආසයි. for example අපි දන්නා හුඟක් කරාට අපි award එකකට apply කරනකොට වෙන්න පුළුවන් ආයතනේ, එහෙම නැත්නම් කවුරු හරි ආයතනය ගැන අහනකොට වෙන්න පුළුවන් අපිට sustainability report එකක් තිබ්බනම් හොඳයි කියලා හිතන වෙලාවක් එන්න පුළුවන්. ඒ වැඩේ තියෙන්නේ අපි හුඟක් අය දන්නේ නැහැ කොතනින්ද අපි පටන් ගන්න ඕනේ, කොහොමද කරන්න ඕනේ, මේක කොච්චර අමාරු වැඩක්ද ලේසි වැඩක්ද කියලා අවබෝධයක් නැහැ. අත්‍තම ගත්ත reporting කියන එක sustainability reporting කියන අමාරු එකක් නෙමෙයි. හුඟක් ආයතන නොයිකුත් දේවල් කරනවා අපි නොදැනුවත් සමහරට අපි ඒක හරියට ස්ට්‍රැටජි එකක් කියලා දැකලත් නැති වෙන්න පුළුවන්. ඒතර අපි පටන් ගන්න පළවෙනි එක තමයි අපි මැනේජ්මන්ට් එකත් එක්ක ගන්න ඕනේ kind of agreement that අපි මේක report කරන්න ඕනේ කියන එක. අන්න ඒ පළවෙනි ඒක තමයි ප්‍රධාන වැදගත්ම ලොකුම බැරියර් එක අපේ හුඟක් ආයතන තියෙන. අපි හිතමු අපි private limited එකක් නම් අපි හිතනවා අය අපි report කරන්නේ sustainable. listed company එකක් නම් again අපි හිතනවා නෑ financial reporting විතරයි අපිට mandatory. අරක ඉතින් අපි කොහොම report කළත් මොකද. හැබැයි අපි ගත්තොත් ලංකාව වුණත් හරියට report කරන ආයතන ගත්තොත්
ඕගනයිසේෂන් එකක් විතර ඒගොල්ලෝ competitors ලා ඉන්නවා. අපි මේකනේ අර information share කරන එකක් හරි අර රහස් රැක ගැනීමක් ඒ වගේ එකක් නෙවෙයි. sustainable reporting කියන්නේ how we are transparent to our stakeholders. ඒතර consumers ලා වුණත් customers ලා වුණත් දන්නවා අපි මොනවද කරන්න කියලා. ඒතර පළවෙනි එක තමයි මෙන්න මේ බැරි එක කඩා ගන්න එක. අපි report කරන්න යනවා කියන එක. ඒක අවදානමක් තියෙනවා. හැබැයි ඊට වඩා advantage එක මුගක් වැඩි. anyway any business any organization එකක් ගත්තාම අපි ඉන්වෙස්ට්මන්ට් එක කරන්න ඕගනයිසේෂන් පටන් ගද්දිම අපිට තියෙන රිස්ක් එක. හැබැයි රිස්ක් එකට වගේම අපිට තියෙන බෙනිෆිට් එක මොකක් වැඩි. ඒකෙන් තමයි ඕගනයිසේෂන් එකක් ග්‍රෝ වෙලා තියෙන්නේ. ඒ පළවෙනි එක බැරි එක ගන්න ඕනේ මේක අර කරදරකාරී වැඩක් එහෙම නැත්නම් අපිට මේක අවාසි වෙන වැඩක් විදිහට වඩා මේකේ තියෙන ඔපචුනිටි එක ගන්න එක තමයි පළවෙනි එක. ඒ ඩිසිෂන් එක තමයි පළවෙනි එක. දෙවෙනි එක යන්න ඕනේ අපි මොනවද report කරන්නේ. right අපි හිතමු මොකක් හරි ස්ටෑන්ඩඩ් එකකට report කරන්න ගන්න අපි මොනවද report කරන්න කියන decision එකට එන්න ඕනේ. ඒතර අපි දැනගන්න ඕනේ organization එකේ මොනවද අපි ට වැදගත් වෙන්නේ අපිට matters වෙන්නේ මොනවද අපිට තියෙන අවදානම් කියලා. ඒකට ඉස්සෙල්ලාම අපි කරන්නේ stakeholders ලා list කරනවා. කවුද ඉන්නේ stakeholders ලා කියලා. අපි මේ කොහු කර්මාන්තයක් දෙන්නේ කියලා ලංකාවේ මොකක් හරි factory එක. ඒතර අපේ stakeholder තමයි අපේ ගමක් තියෙන ගමේ මිනිස්සු ඉන්නවා. ගමේ ප්‍රධාන ග්‍රාම නිලධාරී වෙන්න පුළුවන් පන්සලේ හාමුදුරුවෝ ඒ වගේ අපි ලිස්ට් කරගන්නවා ඉන්න කට්ටිය. ඊට පස්සේ අපේ සප්ලයර්ස් ලා ඉන්න වෙන්න පුළුවන් ඒ අදාළ මේ ස්ටේට්ස් වල වෙන්න පුළුවන් ඒ වගේ කට්ටිය අපි ගන්නවා. ඒගොල්ලන්ව ලිස්ට් කරනවා අපේ සප්ලයර්ස් ලා කවුද. ඊට පස්සේ ඉන්න අපේ කන්සියුමර්ස් අපි සමහර ප්‍රොඩක්ට් එක යවන්නේ පිටරටකට වෙන්න පුළුවන්. ඒත් ලංකාවේ අපේ කවුද කස්ටමර්ස් ලා ඒතර ඒගොල්ලන්ගෙන් සිලෙක්ට් කරගන්නවා අපිට කතා කරන්න ඕනේ කාත් එක්කද කියලා. ඊළඟට අපේ ඉන්න අපේ එම්ප්ලොයිස් ලා එම්ප්ලොයි රිප්‍රසන්ටේටිව් ඉන්න උගා ආයතන රිප්‍රසන්ටේටිව් බොඩිස් තියෙනවා යුනියන් වල නෙමෙයි තමයි රිප්‍රසන්ටේටිව් බොඩි කියලා පොලිටි සර්කල්ස් කේ මොනවා හරි ඒ වගේ කට්ටිය ඉන්නවා. ඊට අමතරව ඉන්න පුළුවන් අපේ ඉවන් කම්පිටිටර්ස් ලා. ඒතර අපි ලිස්ට් කරගෙන අපි මොකද කරන්නේ? අපි හදා ගන්නවා කන්වර්සේෂන් එකක්. මොනවද ඒගොල්ලන්ට මැටර්ස් කියලා අපි කතා කරන්නේ. ඔක අපේ ස්ටේක් හෝල්ඩර් බ්‍රේන්ස්ටෝමින් අපි ස්ටේක් හෝල්ඩර් එන්ගේජ්මන්ට් කියලා. ඒගොල්ලන්ගෙන් අහනවා ඇත්තටම අපේ ආයතනේ ඕගොල්ලන්ට මොනවද ක්‍රිටිකල්ද ඉන්වෙස්ටර් කෙනෙක් නම් කියන්න පුළුවන් මගේ ඉන්වෙස්ට්මන්ට් මෙන්න මේ ප්‍රොෆිට් මාර්ජින් එක තමයි මගේ කන්සර්න් එක. එහෙම නැත්නම් ඩයිවර්සිෆිකේෂන් of our products. දැන් දැනට අපේ මාකට් එක මෙතන අතෙන් යනවා. ඒක ඔක්කොම ලියාගන්න. මොකද sustainable reporting and not only environment and social but it's always economic as well. So all the triple bottom line. ඊට පස්සේ අපි යනවා කස්ටමර් ගාවට. කමියුනිටි ඒ වගේ අපි ලිස්ට් කරගන්නවා. ලිස්ට් කරගෙන අපි බලනවා ස්ටේක් හෝල්ඩර්ස් ලාගෙනුත් කවුද අපිට most important අපිට critical කියලා අපි හැම පිළ එකක්ම කාවෙන්න ෂෝට් කරගෙන අර ඒරියාස් ටිකත් අපි බලනවා මොනවද වැඩි ලියලා තියෙන ටික ලිස්ට් කරගන්න. ලිස්ට් කරගත්ත එක ඊට පස්සේ අපි අර මැටීරියල් ඇසෙස්මන්ට් එකට දාලා බලනවා මොනවද ඇත්තටම ඒ ක්‍රයිටීරියා එකට අනුව වැඩිපුරම ඉම්පැක්ට් එකක් තියෙන ඒරියාස් ටික. අපි මුලින් 20ක් තිබ්බා ඒක 10ක් දැන් අපි අයිඩෙන්ටිෆයි කළා. එහෙනම් ඒ 10 තමයි අපි report කරන්න යන්නේ. ඒතර 10 report කරන්න ඉස්සෙල්ලාම බලන්න ඕනේ අපිට ඒවට data තියෙනවද? because data නැහැ හුඟක් වෙලාවට organization එක sustainability reporting පටන් ගන්න. එතකොට පළවෙනි අවුරුද්ද අපි කරන්නේ data measure කරන්න ක්‍රමයක් හදාගන්න. බෑ data තියෙනවා නම් අපි comfort අපිට 10ක් prioritize කළා අපි ගාව 6ක data තියෙනවා 4ක නැහැ. ඒ කියන්නේ අපි report කරන්න බැයිද නෑ අපිට ඒත් report කරන්න පුළුවන් 6න් අපි යනවා 4 අපි පටන් ගන්නවා measure කරන්න. even global brands report කරලා තියෙනවා ළඟක් වෙනකන් අපි ගාව records නැහැ කියලා සමහර ඒවාට. මොකද supply chain එක ගාව ලොකු එකක් මේ report කරන්න බෑ සමහර ඒවාට. හැබැයි අර measure කරන එක පටන් ගන්නවා මෙතනින් ඊට අපි හදා ගන්නවා අපි මොකක්ද achieve කරන්න අපි මෙච්චර energy consumption එකක් තියෙනවා මෙච්චර අඩු කරන්න ඕනේ. මේක තමයි අපේ target එක. goal එක 2021 ඉඳලා 25 වෙනකම්. ඒකට අපේ strategies මොනවද? අපි leadership එක විදිහට එකතු වෙලා strategies හදනවා. මොනවද අවශ්‍ය investment ඒක අපි decide කරන එක budget එකට include කරනවා. ඒ වගේ you have a plan and what you are going to achieve and measurement will be established. ඊට පස්සේ කරන්නේ ඒකට අනුව අපි පළවෙනි report එක යවනවා. පළවෙනි report එක සමහර විට not that much great හුඟක් achievements නැති measurements විතරයි තියෙන්නේ that's fine. හැබැයි අපි අරක කරන්න යන්න දිගින් දිගට යනකොට අපේ strategy එක execute වෙනවා අපේ performance හොඳ වෙනවා. performance හොඳ වෙන්න අපිට ඒ ටික report කරන්න පුළුවන් අර frame එක අවුරුද්දෙන් අවුරුද්ද ටික අපිට improve කරන්න පුළුවන් අපේ quality එක report එකේ අපේ performance එක. හුඟක් organization පටන් ගන්න තියෙන scratch එකකින් හැබැයි
අවුරුදු 5ක් විතර යද්දී report එක comprehensive වෙනවා. that will give required credibility as well as අපිට ඉස්සරහට යන්න පුළුවන්. එතකොට report කරන්න principles හරි lazy. ටිකක් ලස්සනට ලියන එක තමයි කරගන්න ඕනේ. වල photos දාන්න පුළුවන්. ඊට පස්සේ මේ මොනවද proof documents include කරන්න පුළුවන්. financial reporting නම් වෙනම auditing systems තියෙනවා. even GRI වලටත් you can go for the verification එක කරන්න පුළුවන් report එක verification කරලා upload කරලා ඔයගොල්ලන් globally එක standard එක upload කරන්න පුළුවන්. ඒ වගේ report එක පාවිච්චි කරන standard එක අනුව ඕ ටික තමයි කරන්න තියෙන්නේ. ඉතින් අය steps ටික follow කරන්න තමයි තියෙන්නේ. ඒක අමාරු වැඩක් නෙමෙයි. starting තමයි most important. මුළු first step දෙක තමයි අමාරු. first step තුන decision එක තමයි the most difficult. then the identify කරන්නේ මොනවද material ටික කියන එක stakeholder engagement measurement පටන් ගන්න එක. ඔය තුන තමයි අමාරු. ඉතිරි ටික ඇත්තටම ලේසි. report කරන එක අමාරු නෑ. ඔය තුන පටන් ගත්තොත්. hope I answered your question. Thank you, Mr. Eranga. Exactly. We have one more question from the chat. Somebody asks, can any organization do sustainable reporting? I guess this is a very straightforward question. Irrespective of the size, can they report their sustainability? Oh, there is no barrier. මට ඉන්න employees ලා දෙන්න නම් ඒත් මට report කරන්න පුළුවන්. එහෙම number of employees ලා කියන එක සාධකයක් නෙමෙයි sustainability reporting වලට. එතකොට ඒක ප්‍රශ්නයක් කරගන්න ඕනේ. සාමාන්‍යයෙන් 10ක් හිටියත් report කරන්න පුළුවන් sustainability report එක. ඒකට අර මේ ලොකු මුදල් revenue එක ඩොලර් මිලියන ගණන් වලින් එන්න ඕනේ නැහැ. පොඩි organisation එකකට උනත් reporting කරන්න පුළුවන්. මොකද අපි define කරනවා අපේ boundaries සහ materiality based on our context. ඒ වගේම අපි ඉන්නේ industry එක මොකක්ද කියලා දාලත් නැහැ. අපි education institute එකක් වෙන්නත් පුළුවන්. අපි එහෙම නැත්නම් service industry එකකට පස්සේ telecommunication එකක ඒ වගේ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි plantation sector එකේ ඉන්න එකක් වෙන්න පුළුවන්. මොකද අපි manufacturing එකක් වෙන්න පුළුවන්. අපි නැත්නම් buying and selling retailing කරන එකක් වෙන්න පුළුවන්. supermarket chain එකක් වෙන්න පුළුවන්. packaging material කරන එකක් වෙන්න පුළුවන්. charity organization එකක් වෙන්නත් පුළුවන්. right? ඒ ඕනම organization එකකට sustainability reporting framework එකක් follow කරලා report කරන්න පුළුවන්. ඒ වෙනස තියෙන්නේ ඒගොල්ලන්ගේ stakeholders ලා වෙනස්. materiality subjects වෙනස්. අපි හිතමු manufacturing නොවන normal service organization සමහර විට carbon emission, greenhouse gas emission එච්චර significant නොවෙන්න පුළුවන්. වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. waste water chemicals වගේ අදාළ නොවෙන්න පුළුවන්. ඒතර ඒක depend වෙන organization එක අනුව. ඒතර what we need to do is we just need to report. ගවර්නමන්ට් ඕගනයිසේෂන් එකට අපේ ස්කෝප් එක ඇතුලේ අපිට report කරන්නට පුළුවන්. size එක, industry එකේ background එක කොච්චර පරණද කොච්චර අලුත්ද කියන එක කිසිම අදාළත්වයක් නැහැ. Thank you, Mr. Eranga. ඊළඟ ප්‍රශ්නේ තමයි අතට මාත් එක මේ හිතේ තියාගෙන හිටිය එකක්. මොකද දැන් අපිට මේ වෙනකොට විශාල ප්‍රමාණී mechanisms එහෙම නැත්නම් frameworks ප්‍රමාණයක් තියෙනවා sustainability reporting වලට. අන්තර්ජාතික වශයෙන් ගත්තොත් ලංකාවට ඇතුළු අන්තර්ජාතික වශයෙන් ගත්තොත් අපිට විශාල සමාජලට ආයතනික වශයෙන් තියෙන්නත් පුළුවන්. සෑහෙන විශාල frameworks ප්‍රමාණයක් අපිට දැන් තියෙනවා. අපිට ඒක මගේ ප්‍රශ්නේ තමයි අපිට මේවා integrate කරලා අපිට sustainability report කරන්න පුළුවන්ද? මම හිතන්නේ ඒක මේ chat box එකෙත් අහලා තියෙනවා Mr. Amil. අපිට පුළුවන් ද GRIN NGR දෙකම එකතු කරලා අපිට can we go for kind of an integrated reporting framework? සරලව ගත්තොත් උත්තරේ yes we can. මොකද අපි මම මේක අර reporting එකක් purpose කරන් කියන අර නිකන් publish කිරීම purpose එකට වඩා strategic tool එකක් විදිහට use කරන්න කියලා අපි මොන ප්‍රයෝජනම අපිට nationally අපි හිතන NGRS එක කරන්න ඕනේ කියලා. ඒ වගේම අපේ customer කෙනෙක් සමහරට ඉල්ලන අපිට GRI stand report එකක් ඕනේ කියලා. යුරෝප් වලට යද්දි සමහරට European standard එකක් ඉල්ලන්නත් පුළුවන් sometimes. ඒකට එකම වැඩේ තියෙන්නේ අපි කරන දේ සමහරට එකයි. මොකද අපේ holistic approach එකක් තියෙනවා materiality assessment එක stakeholder engagement එකත් එක්ක ගිහිල්ලා හදපු proper framework එකක් එක්ක develop කරපු strategy එකක් තමයි අපි තියෙන්නේ. එතකොට in this context
අපිට පුළුවන් ඔය ටික ඉන්ටිග්‍රේට් කරන්න. NGRS එකයි GRI එකයි ලේසියෙන්ම ඉන්ටිග්‍රේට් කළායි මොකද more or less indicators same. අපි යමු different standard එකක්. For example UNGC. So UNGC global compact එකේ තියෙන්නේ different commitments more සමහර differences තියෙනවා. හැබැයි still මට report එක හදන්න පුළුවන්. ඒ ඔක්කොම requirement එක fulfill වෙනවා. මගේ ඒතර matrix එක material assessment එක මම ඔක්කොම indicators එකකට දාගන්නවා. practical කරන විදිය. ඒතර ඒකට මම evaluate කරලා මෙන්න මෙහෙමයි report කරන්න ගන්න. එතකොට මගේ report එක ඒ තුනේම standards meet කරනවා. එතකොට එකම වෙනස තියෙන අර ඒවේ අපි accreditation ගන්නවා නම් claim කරනවා නම් report එක. එතකොට ඒවේ වෙනම register කරන්න but same report. You don't need to have different report but integrated reporting කියන එක දැන් commonly use කරනවා. ලෝකයේ the financial reporting and sustainability integrate කරන එකක් තියෙන integrated reporting කියලා. ඒතර ඒක commonly from the value creation or the decision making process එකේ ඉඳලම ඒ thinking එකෙන් approach කරන ඉඳ standards දෙක තුනක් එකට report එක report එකකින් report කිරීමේ හැකියාව තියෙනවා. හරියට අපි ඒක integrate කරගත්තොත් stakeholder mapping and material assessment දෙක stage එකේ හොඳ ප්‍රශ්නයක් ඇත්තටම ඒක කරන්නට පුළුවන්. එහෙම කරන organizations ඕන තරම් තියෙනවා. Thank you very much Mr. Ranga. තවත් ප්‍රශ්නයක් තියෙනවා මම ඒකත් යොමු කරන්න Mr. Ranga. ඒක තමයි කොහොමද reporting සම්බන්ධව තියෙන accreditation ඒක compulsory ද කියලා අහලා තියෙනවා. ඒක මෙහෙමයි. compulsory නැහැ accreditation compulsory නැහැ reporting එකකට. හුඟක් වෙලාවට අපි CSE එකට දාන කෙමු කොළඹ stock exchange එකට දානවා නම් accreditation අනිවාර්ය නැහැ report එක. You can just share it. There is no kind of a mandatory other than for financial reporting legal requirements තියෙනවා. ලංකාවත් follow කරන global standard. ඒතර ඒක අපි ඒකට අනුව verify කරන්න ඕන auditing system එකක් තියෙනවා. ඒකට යන්න ඕනේ. එතකොට GRI reporting අපේ reporting structure එකේ GRI එකට හදලා report එකක් අපේ website එක share කරන්න හරි එහෙම නැත්නම් අපි CSC එකට දාන්න හරි එහෙම අවශ්‍යතාවයක් නැහැ. අනිවාර්ය අවශ්‍යතාවයක් නැහැ. ඔයාට ඒක verified කරන්න ඕනේ කියන එක. හැබැයි අපි claim කරනවා නම් GRI accredited කියලා then අපි කරන්න ඕනේ third party එකක් ලව්වම අපේ report එක verify කරන්න ඕනේ. ලංකාවේම ආයතන කීපයක් තියෙනවා. ඒගොල්ලන්ට කියලා verify කරලා ඒක අපි submit කරන්න ඕනේ GRI එකට. ඊට පස්සේ අනිත් එක තමයි GRI එකේ support එක ගන්න පුළුවන් ඕනනම් අපි report එකක අඩුපාඩු හදන්න there is a framework on that as well website itself support ඒක කරන්න අර GRI කියලා අපි claim කරනවා නම් ඒගොල්ලන්ගේ standard එක fulfill වෙනවා කියලා එහෙමනම් අපිට අර verification එකට යන්න ඕනේ. NGRS එකට එහෙම reporting මම දන්න තරමට එහෙම මේ verification එක අනිවාර්ය නැහැ. හැබැයි අර framework එක follow කරලා තියෙන්න ඕනේ. මොකද අර මේක දැනට තියෙන voluntary standard එකක් හින්දා හුඟක් වෙලාවට අපි අර framework එක follow කරන එක තමයි assure කරන්නේ හරි due diligence එක අපි හරියට කළා කියන එක. මම එකක් add කරන්න මට training එකේදී cover කරන්න බැරි වුණා. දැනට GR එකට අලුත් standard එකක් add වෙලා තියෙනවා approach එකට. ඒ තමයි human rights කියන එක. That's also one of the new things have come into the standards. ඒ කියන්නේ standards කාලෙන් කාලට එක upgrade වෙනවා. The UNGC එකේ I think it was there. ඒතර මේ වගේ upgrade වෙන. එතකොට කාලෙන් කාලට වෙනස් වෙද්දිත් අපි ඒකට align වෙන්න ඕනේ. මේ ප්‍රශ්නෙට උත්තර තමයි මේ accreditation එක verification එක අනිවාර්යයෙන්ම නැහැ report කරන්න. but අපි claim කරනවා නම් ඒකට අවශ්‍යයි. Mr. Ranga පොඩි මේ අර කලින් ඔබ කියපු ඒ දේටත් එක්කම ඒ කියන්නේ දැන් අර human rights සම්බන්ධව දැන් ඒ ඇවිත් තියෙන කැටගරි එක. එතකොට ඒක තියෙන්නේ මේ වෙනකොට social කියන එක ඇතුළේද නැත්නම් ඒක වෙනමම කැටගරි එකකටද යන්නේ? දැන් economy environment society and ඒක වෙනම යන චන්දිමාල් ඒක mandatory එකක් විදිහට යන්නේ. අර general 100 series එකට තමයි යන්නේ. 100 series එකට යනවා කියන්නේ අපිට ඒක disclose කරන්න. මොකද අර මේවා අර අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේවා කියන එක මත
right. එතකොට අපේ ඕගනයිසේෂන් එකේ අප්‍රෝච් එක විදිහට කොහොමද ඒකට මැනේජ් කරන්න කියන එක තමයි එතන මේදී අයිති වෙන. එතකොට අපිට සිලෙක්ෂන් ඔප්ෂන් එකක් නැහැ what we do because අර රිපෝටින් එකෙන් try කරන්නේ drive කරන්න මේ වගේ තියෙන issues වලට කොහොමද address කරන්නේ. Yes, yes. Okay. මිස්ටර් රංග තව ප්‍රශ්නයක්. එතකොට අපිට යම් කිසි ආයතනයක සස්ටේනබිලිටි රිපෝට් එකක් අප මොකක් හරි අපි කුමන හෝ ස්ටේක් හෝල්ඩර් කෙනෙක්ට ඒ රිපෝට් එක ඇක්සස් කරන්න ඕන නම් අපි හිතමුකෝ GRI රිපෝට් එකක් කියලා. ඒක අපිට ඇක්සස් කර ගැනීමේ හැකියාව දැන් මම මොකක් හරි ආයතනයක් සම්බන්ධව එහෙම දැන ගැනීමක් අවශ්‍ය නම් මට කොහොමද ඒ රිපෝට් එක ඇක්සස් කරගන්න අපිට එහෙම මොන හරි රෙපොසිටරිස් තියනවද? එහෙම නැති වුණොත් අපි ආයතනයෙන් ඒක රික්වෙස්ට් කරන්න ඕනේද? එහෙම මෙකනිසම්ස් මොනවද තියෙනවද මිස්ටර් රංග? ක්ලේම් කරලා තියෙනවා නම් ඒ එක ස්ටෑන්ඩඩ්ස් වල ඒ සයිට්ස් වලින්ම ගන්න පුළුවන්. right ඒක එකක් ඔබට කෙලින්ම ගන්න පුළුවන්. ලංකාවේ ගත්තොත් for example sustainability report එකක් කරලා තියෙනවා නම් listed company එකක් නම් CSC එකෙත් තියෙනවා report එක අපි download කරන්න පුළුවන්. ඊට අමතරව global compact නම් for example ඒගොල්ලන්ගේ website එකේ තියෙන report එක download කරගන්න පුළුවන් organisation එකේ නමෙන්ම ගිහිල්ලා. GRI වලත් GRI claim කරලා නම් හුඟක් report claim කරලා නැහැ හුඟක් reports එම claim කරලා නම් ඒකත් download කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් Google search කළොත් හුඟක් companies repeated ගත්තොත් annual report කිව්වම වාට එනවා. මොකද ඒගොල්ලෝ හුඟක් කරලා website එකෙත් ඒක publicize කරනවා. මොකද අපි report කරන දාන effort එක ඇටියට අනිවාර්ය website එකේ ඒක available or link එකක් හරි available you can download. ඔයාලට බලන්න පුළුවන් ඒ කියන්නේ different organisation ලංකාවේ විතරක් නෙමෙයි ලංකාවේ හොඳ reports තියෙනවා. ඊට අමතරව අපිට පුළුවන් මේ globally කොහොමද තියෙන්නේ කියලා global organizations වල reports just go through ඕනෙම ලොකු brands වලට reporting ඒගොල්ලෝ කරනවා. We can have a clear kind of an understanding the effort they have put for the report plus the how they have identified risks. අර එක ස්ටෝරි එකක් විදිහට තමයි ඒගොල්ලෝ how they present is like a story that reflects everything. Thank you Mr. Rang. අපිට මොනවත් මම හිතන්නේ වෙන ප්‍රශ්න යොමු වෙලාව නැහැ. මම එහෙම වුණත් අවසාන ප්‍රශ්නෙට Mr. Rang යොමු වෙන්නම් අපිට ඔඩියන්ස් එකෙන් මොකද වෙන ප්‍රශ්න නැති නිසා. ලංකාව ගත්තොත් කොහොමද Mr. Rang දැන් ලංකාවේ current status එක sustainability reporting වල ඔබ දකින විදිහට? දැනට ලංකාවේ sustainability reporting හුඟක් ආයතන කරන්නේ නැහැ. listed companies ගත්තත් අපි ගත්තොත් financial reporting mainly කරාට sustainability reporting කරන්නේ බොහොම limited companies ප්‍රමාණයක්. කලා sustainability reports අපිට තියෙන අර සමහර standards හරියට follow වෙලා නැහැ. for example proper material assessment එකක් කරලා නැහැ. GRI framework එකට හරි NGRS එකට line වෙලා නැහැ. ඒ වගේ ප්‍රශ්න අපි දැකලා තියෙනවා කරලා තියෙන reports සමහර ආයතනවල. හොඳට කරන ආයතනක් තියෙනවා. ඒවා ගත්තොත් අපිටත් learn කරන්න පුළුවන් ඒගොල්ලන්ගේ කොහොමද report කරන්නේ structure එක. so දැනට ගත්තොත් ලොකු ප්‍රමාණයක් report කරන්නේ නැහැ. එතන ප්‍රධානම හේතු දෙකක් තියෙනවා. එකක් තමයි හුඟක් අය reporting කියන එක දන්නේ නැහැ. they have not seen the business value of it. The second one is තාම අපි report කරන එකට හරි බයයි. අර පුරුදු වෙලා තියෙන මොන හරි ඉල්ලුවොත් දෙන්න ඉල්ලනවා නම් විතරක් දෙන්න සහ අපි හිතනවා අපි report කරන එක අපිට අවාසි කියලා කියන්නේ competitors කට යනවා වෙන්න පුළුවන් information. ඇත්තටම මේ දෙයක් sustainable reporting වල වෙන්නේ නැහැ. ඒකනම් අර ලෝකෙ ඔච්චර මේ ලොකු organization report කරන්නේ නැහැ sustainable. they are competing more than us. ඔන්න ඔය barriers ඉන් තමයි report කරන්නේ නැති එකට mainly තියෙන්නේ. ඉතින් start කරන්න තියෙන simple step කීපෙන් මේකේ වැරදින්න පුළුවන්. ඒ කියන්නේ report කරන අපිට මුලදී හොඳට නොතිබ්බත් වැරදිලා හරි අපිට report කරන්න පුළුවන්. ඒක වැරද්දක් ඒක ප්‍රශ්නයක් නෑ. මේක අර අපි නිකන් අර EPL එකට වර information යවනවා වගේ නේ. අපිට සමහරට වරදින්න පුළුවන් අපි follow කරන විදිය. ඊළඟ අවුරුද්දේ අපිට correct කරගෙන යන්න පුළුවන්. This is a learning process. What I would like to invite is everyone to start focusing on reporting sustainability
that will make you different. මොකද අවුරුදු 5කින් විතර මේක අනිවාර්ය requirement එකක් බවට පත් වෙනවා. ඒකට අපි දැන් ඉඳලා ලෑස්ති වුණොත් හොඳයි. මොකද දැන්ට යුරෝප් වල trend එක හුඟක් තියෙනවා. They are insisting. US also I shared some sources. ඒ හින්දා මේක මේ අපිට එන දවස කාලය තමයි ප්‍රශ්න තියෙන්නේ. මොකද අපි හුඟක් ආයතන වලට දැනට අපිට ඒක necessity එක පෙවුනේ නැතුණාට ඉස්සරහට එන්න පුළුවන්. ඒ හින්දා දැනට අඩුවෙන් report වුණාට let's start reporting. එතකොට අපේ reports ඒ මට්ටමකට එයි 2000 තව අවුරුදු 4-5ක් යද්දී. හරි. බොහොම ස්තුතියි මිස්ටර් රංග ඔබගේ අදහස් දැක්වීමට. අපි කාල වේලාවත් ඇත්තටම ගොඩක් ගිහින් නිසා අපේ කාල සීමාව සීමිත නිසා අපි මම කෙටි ස්තුති කිරීමකින් මේ වැඩසටහන නිමා කරන්න. මොකද ලංකා රෙස්පොන්සිබල් කෙයා කවුන්සිලය සහ ශ්‍රී ලංකා සබරගමු විශ්වවිද්‍යාලයේ ඉකෝ බිස්නස් ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක සහ MAS ක්‍රීඩා ආයතනය මගින් සංවිධානය කරනු ලබන මේ වැඩසටහන් මාලාවේ අවසාන වැඩසටහන මෙය. ඒත් එක්කම මේ අවුරුද්දට සංවිධානය කරන අවසාන වැඩසටහන මෙය. ඉතින් අපි ඉදිරියටත් බලාපොරොත්තු වෙනවා මේ වගේ වැඩසටහන් ඔබට ගෙන ඒමට. ඉතින් අපි ආරාධනා කරනවා ඔබට ඒ සඳහා ඒ වැඩසටහන් සඳහා සම්බන්ධ වෙන ලෙසත්. ඉතින් මම ඇත්තටම කැමති අද වැඩසටහනේ ප්‍රධාන සම්පත්දායක මහතා ලෙස සහභාගී වූ එරංග දිල්හන් මහතාට ඔබගේ වටිනා කාලය මේ වෙනුවෙන් කැප කරලා ඉතාමත් පැහැදිලිව හොඳින් පැහැදිලි කිරීම සම්බන්ධව සහ ඒ යොමු කළ ප්‍රශ්න වලට ඔබ ලබා දුන් පිළිතුරු ඉතාම පැහැදිලි. ඉතින් ඒ සම්බන්ධයෙන් අපි ලංකා රෙස්පොන්සිබල් කෙයා කවුන්සිලය වෙනුවෙන් සහ ශ්‍රී ලංකා සබරගමු විශ්වවිද්‍යාලය වෙනුවෙන් ඔබ ආයතනයටත් ඔබටත් විශේෂ ස්තුතියක් පුද කරනවා. ඒත් එක්කම මම මේ අවස්ථාවක් කරගන්නවා ලංකා රෙස්පොන්සිබල් කෙයා කවුන්සිලයේ සභාපති ඉංජිනේර් සේනපීරිස් මහතාටත් ඒ වගේම ලක්මිනී එදිරිසිංහ මහත්මියටත් සහ සියලුම විධායක මණ්ඩලයේ සමාජිකාවන් වෙනුවෙනුත් මම ස්තුතියක් පුද කරන්න කැමතියි. ඒත් එක්කම මේ වැඩසටහන සාර්ථක කර ගැනීමට විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකා සබරගමු විශ්වවිද්‍යාලයේ ඒ අපට ලබා සහයෝගය ලබා දුන් සියලු දෙනාටමත් මේ අවස්ථාවට සහභාගී වී සිටින ඔබ සියලු දෙනාටමත් අපි ස්තුතිවන්ත වෙනවා. ඒත් එක්කම පොඩි දැනුම් දීමක් කරන්න කැමතියි. අපි මේ වැඩසටහන සම්බන්ධව ඔබගෙන් ෆීඩ්බැක් එකක් ලබා ගැනීමට අපි දැන් chat box එකට Google form එකක් forward කරන්නම්. ඒකටත් අපිට අවශ්‍ය ඔබගේ තොරතුරු අපට ලබා දෙන්න. මොකද අපිට ඉදිරියටත් මේ වගේ වැඩසටහන් අපිට තවදුරටත් improve කරගන්න අපිට ෆීඩ්බැක් එක ඉතාමත් වැදගත් වේවි. අපි ඒ link එක දැන් ලබා දෙන්නම්. ඒත් එක්කම මෙම වැඩසටහනේ රෙකෝඩින් එකත් අපි ඊමේල් එකක් මගින් ඔබට ලැබෙන්න සලස්සන්නම්. ඔබට ඒත් නැවත භාවිතයට ගන්න පුළුවන් වෙයි. ඉතින් බොහොමත්ම ස්තුතියි හැමෝටම සුබ දවසක්. Thank you very much.